अति गौरवनीय नायक माहिमपाणन वහන්සේ වරක් ප්‍රමුඛ पूजनीय महासंघरत्न अवसराई श्रद्धा बुद्धि संपन्न कारुणिक पिंवතුනි මේ පින්වත් සියලු දෙනා ධම්ම සෝදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කළ සද්ධර්මයෙන් විදර්ශනය කරන්ට. එනිසා හැමදෙනාම තමන්ගේ සිත නොඑක් අරමුණු වල දුවන්නට නොදී සිතේ එකඟකමක් ඇති කරගෙන හොඳට මේ දේශනාව ශ්‍රවණය කරන්ට කියලා මතක් කරනවා. පින්වත්නි, ඔබත් මමත් අති දීර්ඝ සංසාර ගමනක් ආපු අය. ඉතින් ඒ දුක් සහගත සතර ගමන අපිට නිමා කරගන්නට කවදාම හරි දවසක ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සත්‍ය නැත්නම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන්මයි අවබෝධ වීමෙන්මයි. ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්යි අපි සසර ගමනට හේතු වෙන පුණ්‍යාභි අපුණ්‍යාභි අකුසල ධර්මයන් රැස් නොකරන්නේ. ඒ අකුසල කර්ම ප්‍රහාණය කර්මක්ෂයෙන් තමයි නැවත මව කුසකට නැත්නම් සසරට අවතීර්ණ නොවීමට අපිට හැකියාව ලැබෙන්නේ. ඉතින් ඒ කර්මය නිසා සත්‍යයේ පැවැත්ම වෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්න වදාළා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කම්මසකෝ හෝමි කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණා යං කම්මං කරිසාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිසාමි. මේ සත්‍යය හැම කෙනෙක්ම කර්මය උප්පත්ති කොට කර්මය පිළිත කොට කර්මය පිළිසරණ කරගෙන කර්මය නෑද කරගෙන කර්මය උප්පත්ති කරගෙන පවතින අය. යම් යම් කුසල හෝ අකුසල කර්මයක් කරයි නම් ඒක තමම්ම දායාද කරගෙන පවතින අය. ඉතින් ඒ අනුව අපි කරන කුසල අකුසල කර්මයන් අපිට හැමතිනාටම සසර ඉන්නයට දිවීම දැක්සීම පිණිස පවතිනවා. ඒ කර්ම රැස් කරන යාන්ත්‍රණය ගත්තොත් ඇත්ත නොදන්නා අවිද්‍යාව. ඒ අවිද්‍යාව නැමැති අන්ධකාරය දුරු වෙන්නේ විද්‍යාව නැමැති ආලෝකයේ ඉපදීමෙන්. ඒ විද්‍යාව කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ සාමුක්ඛංශන දේශනා කියන මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත මනසකටයි මේ දුක්සහගත සසර ගමන නවත්තන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න බැරි වෙච්ච නිසායි ඔබත් මේ දීර්ඝ සංසාර ගමන ආවේ යන්නේ. ඉතින් අද දවසේදී හරි අපි බුද්ධිමත් වුණොත් අපිට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන්. ඉතින් අද ඒ සඳහා ගොඩාක් වටිනා දහම් කරුණු ටිකක් පෙන්වන්න පුළුවන් සූත්‍රයක් මම මාතෘකා වශයෙන් තැබුවේ. සංයුත්ත නිකායේ තුන්වෙනි කාණ්ඩයේ පත්තුලපත්ත කියලා සූත්‍රයක් වෙනවා. මෙන්න මේ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ සසර අති දීර්ඝයි.
අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තණ්හාව සංයෝජනය කරගෙන තණ්හාව බැඳුම කරගෙන මේ සත්‍යෝ මේ අත දිවන සැරිසරන සසරේ මුල් කෙලවරක් වෙන්නේ අවිද්‍යාව වැස්මක් කරගෙන උදට මතක තබා ගන්න අවිද්‍යාව වැස්මක් වෙලා තණ්හාව සංයෝජනයක් වෙලා තණ්හාව නැමැති බැඳුමින් බැඳුනේ අවිද්‍යාව නැමැති වැස්මෙන් වැහුණු නිසායි අවිද්‍යා නීවරණානං සත්තානං තණ්හා සංයෝජන සම්දහවතං සංසාරිතං එතකොට අවිද්‍යාව නැමැති වැස්මෙන් බැහැලා තණ්හාව සංයෝජනය කරගෙන මේ අසතුවන සැරිසරන සත්‍යයන්ගේ මුල් කෙලවරක් පිළිෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. පෙන්නලා බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා යම් කිසි සේයතාපි වික්‍රේ ගද්දුලබද්දෝ දල්හි කිලේවා තම්බේවා ප්‍රතිබද්දෝ බද්දෝ ඒ කියන්නේ යම්සේ උපමෝතන යම්සේ දන්වලකින් කනුවක හරි තැඹක හරි දන්වලකින් බල්ලෙක්ව බැඳලා තැබුවොත් ඒ බල්ලා ඒ සුනකයා ඇවිද්දොත් ඒ කනුව හෝ ඒ තැඹ වටාම ඇවිදින්න වෙනවා. ඉතින් මේ සතා හිටගෙන හිටියොත් ඒ කනුව හෝ ඒ තැඹ වටේම හිටගෙන ඉන්න වෙනවා හිටගෙන ඉන්නවා. ඉතින් ඉඳගෙන ඉන්නවා නම් ඒ බැඳලා තියෙන කනුව හෝ තැඹ වටේම ඉඳගෙන ඉන්නවා. ඉතින් නිදාගත්තොත් ඒ කනුව හෝ තැඹ වටේම නිදා ගන්නවා. මොකද මේ සුනකයා දැඩි වැරපටකින් දැඩි රැහනකින් මේ තැඹේ මේ කනුවේ බැඳලා තියෙන හින්දා එයාට මේ කනුවෙන් බැහැර තැඹෙන් බැහැර යන්න බෑ. හිටගෙන හිටියොත් ඇවිද්දොත් ඉඳගත්තුත් නිදාගත්තුත් මේ කනුව හෝ තැඹ හෝ වටාම හිටගෙන ඉන්නවා ඇවිදිනවා හිටගෙන ඉන්නවා ඉඳ ගන්නවා නිදා ගන්නවා විතක වෙන ක්‍රමයක් නැහැ. ඒ වගේ මේ දීර්ඝ සංසාරේ අසෘතවත් පුතඥය හොඳට මතක තබා ගන්න. අසෘතවත් කියලා කියන්නේ බුද්ධ ආදී ආර්යයන් නොදන්නා වූ නොදක්නා වූ ආර්ය ධර්මය අහලා නැති ආර්ය ධර්මයේ අදක්ෂ. සත්පුරුෂයෝ නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මය අහලා නැති සත්පුරුෂ ධර්මයේ අදක්ෂ සත්පුරුෂ ධර්මයේ හික්මුනේ නැති කෙනාට කියන වචනය. මෙන්න මේ අසෘතවත් සුතඥය අසෘතවත් සුතඥ කියන කෙනා රූපය ඒතම් මම ඒසෝ හමස්මෙන් එමේසෝ අත්තාති. ඒ කියන්නේ අසෘතවත් සුතඥ කෙනා රූප වේදනා සංඥා සංඛාර විඥානකින් ධර්මතා පහේ මම මගේ ආත්මයයි කියන හැඟීම ඇති කරගෙන ඉතින් දුවනවනම් පංච උපාදාන ස්කන්ධයකම දුවනවා. හිතගෙන ඉන්නවනම් පංච උපාදාන ස්කන්ධයකම හිතගෙන ඉන්නවා. ඉඳ ගන්නවනම් පංච උපාදාන ස්කන්ධයකම ඉඳගෙන ඉන්නවා. නිදා ගන්නවනම් පංච උපාදාන ස්කන්ධයකම නිදාගෙන ඉන්නවා. ඒ කියන්නේ දුවනවනම් ඇවිදිනවනම් මේ මම ඇවිදිනවා. මේ මම හිතගෙන ඉන්නවා. මේ මම ඉඳගෙන ඉන්නේ. මේ මම නිදා ගන්නවා කියන තැනකින්ම එයා ඉරියව් පවත්වනවා මිසක ඒ පංච උපාදාන ස්කන්ධයෙන් බැහැර අර තුනකව
කැඹේ කන්නේ බැඳනම ඒ කැඹ හෝ කනුව වටා ඉඳ වෙනවා මිසක ඉන්නවා මිසක ඒන් පරිබාහිරව ඒ සත්‍යයේ ඉරියව් පැවැත්මක් වෙන්නේ නැහැ වගේ. අසුතුවත් පුතඥයට පංච උපාදාන ස්කන්ධයෙන් පරිබාහිරව ඉරියව් පැවැත්මක් නැහැ වෙන්නේ. එයා ඉඳගෙන ඉන්නවා නම් හෝ හිටගෙන ඉන්නවා නම් හෝ ඇවිදිනවා නම් හෝ නිදා ගන්නවා නම් ඒ තමයි මේ සෝමත්මිය මෙමෙසෝ අත්තාති. මේ මම මේ මගේ ආත්මයයි කියලා පංච උපාදාන ස්කන්ධයකම ඇවිදිනවා, පංච උපාදාන ස්කන්ධයකම ඉඳගෙන ඉන්නවා, පංච උපාදාන ස්කන්ධයකම හිටගෙන ඉන්නවා, පංච උපාදාන ස්කන්ධයකම ඇවිදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දෙනවා. මහණෙනි ඒ නිසා තස්මාත්‍රිය වික්කවේ වික්කුණං අභින්නම් සකං චිත්තං පච්චවේ කිතබ්බා. මහණෙනි ඒ නිසා නිතරම නුඹලගේ හිත මෙනෙහි කරලා බලන්න. හිත මෙනෙහි කරලා බලන්න. මේ සිත කිලුට වීමෙන් සත්‍ය කිලුට වෙන්නේ. සිත පිරිසිදු වීමෙන් සත්‍ය පිරිසිදු වෙන්නේ. සිත කිලුට වීමෙන් සත්‍ය කිලුට වෙනවා. සිත පිරිසිදු වීමෙන් සත්‍ය පිරිසිදු වෙනවා. බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නනවා. මහණෙනි මේ චරණ චිත්‍රය නුඹලට පෙනෙනවද? ඒ කාලේ තිබිලා තියෙනවා අර ලක්ෂණ චිත්‍රයක්. ඒ චිත්‍රයට චරණ චිත්‍රය කියලා කියනවා. ඉතින් මේකට ඍජු අදහසක් නැහැ. අටුවා වල අර්ථ දෙකක් පෙන්නනවා. බොහෝ වෙලාවකට ඒ චිත්‍රය තුල චරණ බවක්, ඒ කියන්නේ අපි කියන්නේ වීඩියෝ එකක වගේ මූවි ගතියක් තියෙන චිත්‍රයක් ඉඳ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ චිත්‍රය අරගෙන තැන් තැන් වල ගිහිල්ලා පෙන්වන හිඳ වෙන්නත් පුළුවන්. මේ චිත්‍රයට චරණ චිත්‍රය කියන නම වැටලා තියෙන්නේ කියන එක මොකද අද කාලේ කවුරුත් දන්නේ නැති නිසා. ඉතින් මහණෙනි මේ චරණ චිත්‍ර දිහා බලන්න. ඒ චිත්‍රය මොන තරම් ලස්සනද කියලා. මහණෙනි ওই චිත්‍රය යම් කිසි කෙනෙක් සිතකින්ම හදපු එකක්. සිතරේ හදපු එකක්. එහෙනම් සිතකින්ම නම් මේ තරම් ලස්සන චිත්‍රය ඇදුවේ හිත කොච්චර ලස්සනද? ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ ලෝකේ ත්‍රිසංගත කාණින් හා සමාන ලස්සන අන් කිසිදු දෙයක් මම මේ බුදුහෙන් දකින්නේ මේ ලෝකේ ලස්සනයි කියලා කියනවා නම් මේ ත්‍රිසංගත ප්‍රාණීන්ට කියන්න වෙනවා. කෙනෙක් ත්‍රිසංගත සත්තු ගත්තාම විවිධ වර්ණ විදියට විවිධ ලස්සන විදියට මාළු ගත්තාම මොනවාරු වගේ සත්තු ගන්න ඒ හරි ලස්සනයි. මහණෙනි ඒ ත්‍රිසංගත ප්‍රාණීන්ද ඒ තරම් විචිත්‍ර වෙලා තියෙන සිත නිසායි. චිතේ ප්‍රණිදිය නිසායි. සිතේ කර්ම ගතිය නිසායි. එනිසා මහණෙනි මේ ලෝකේ හැම දෙයකටම වඩා මේ සිත ප්‍රභාසරයි, සිත පිරිසිදුයි. එනිසා නිතරම මේ සිත ප්‍රතිවේක්ෂා කරලා බලන්න කියලා පෙන්නලා මහණෙනි රූපය නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. යමක් අනිත්‍ය නම් දුක්ඛද සැපද? දුකයි. යමක් දුකයි නම් මම හෝ මගේ ආත්මය කියලා පිළිගන්න සුදුසුද නොසුදුසුයි කියලා කියනවා මේ සූත්‍රයේදී. මේ සූත්‍රයේ පෙන්වන අර්ථය එකින් එකට අපි ටිකක් බලමු. අවිද්‍යාව වැස්මක් කොට තණ්හාව සංයෝජනයක් කොට මේ අත දුවන සැරිසරන සත්‍යයන්ගේ මුල් කෙලවරක් වෙන්නේ කියලා පෙන්වන්නේ ඒ ඔබ ගැන මම ගැනයි වෙන තවකෝ ගැන නෙවෙයි. ඒ ඔබත් මම බුදුරජාණන් වහන්සේ උපමා කළා
හරියට බලන්නේ සුනකේ කනුවක තැඹක බැඳලා ඉන්නවා නම් ඒ කනුව තැඹ වටා මේ සුනකයා යනවා වගේ මේ දීර්ඝ සංසාරයේ අවිත්‍ය උපත් නොමත් පංච උපාදාන ස්කන්ධයක හැසිරෙන නිසා මේ පංච උපාදාන ස්කන්ධයකම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදින හතර ඉරියව් දක්වන්නේ කුමක් නිසාද? අසුතවත් කම නිසා කියලා කියනවා. සුතවත් සහ අසුතවත් කියන මේ ප්‍රභේදයේ බෙදලා යන්නේ කුමකින්ද කොතනකින්ද? බුද්ධ ආදී ආර්යයන් නොදන්නා වූ නොදක්නා වූ ආර්ය ධර්මය අහලා නැහැ කියන්නේ සත්පුරුෂයන් නොදන්නා වූ නොදක්නා වූ සත්පුරුෂ ධර්මය අහලා නැහැ කියලා කියන්නේ සත්පුරුෂ ධර්මය තුල හික්මිලා නැහැ කියලා කියන්නේ එයා මේ රූපේ කියන ධර්මතාවයක් තියෙනම් මේ රූපයක තියෙන සැබෑ ස්වභාවය මොකක්ද? රූපය ඇති වෙලා තියෙන්නේ කොහොමද? රූපය නැති වෙන්නේ කොහොමද? වේදනා සංඥා සංඛාර විඥාන කියන ධර්මතා වල ස්වභාවය මොකක්ද? ඒ ධර්මයේ ඇති වෙලා තියෙන්නේ කොහොමද? නැති වෙලා තියෙන්නේ කොහොමද කියලා අහලා නැහැ. අහන්න ලැබිලා නැහැ. ඉගෙන ගත්තේ නැහැ. ඉගෙන ගන්න නැහැ. සත්පුරුෂ ඇසුරෙන් නොලැබුණේ සත්පුරුෂ ඇසුර නැතිකම් කෙනෙකුට නොලැබෙන ඔය ටික. ඊට පස්සේ එයා මේ දුක ඇති වෙන හැටි මේ දුක නැති තැන මේ දුක නැති කරන හැටි මෙන්න මේ දුක ඇතිවීම දුක නැතිවීම නැති කිරීමට පමුණුවන ප්‍රතිපදාව කියන ටික අහලා නැහැ. අහගන්න ලැබිලා නැහැ. ඒ අහපු නැති නිසා අහගන්න ලැබිලා නැති නිසා රූපය පිළිබඳ නිවැරදි දැක්මක් නැහැ. වේදනාව පිළිබඳව සංඥාව පිළිබඳව සංකාරය පිළිබඳව විඥානය පිළිබඳව ඒ රූපය කියන්නේ වේදනාව සංඥාව සංකාර විඥාන කියන්නේ මොනවද? કોઈ වචන වලින් විස්තර කරන අර්ථ මොනවද? ඒකේ යථාර්ථය මොකක්ද කියලා අහලා නැහැ. ඉගෙන ගන්න ලැබෙලා නැහැ. එයාට තියෙන්නේ ඉතුරු වෙලා එක දෙයක්. හම් වෙන රූපයක් තියෙනවා නම් ඒ තමයි මේ මගේ දුව මගේ පුතා මගේ අම්මා මගේ තාත්තා මගේ රත්තරන් රිදී මගේ ගෙදර මගේ කාර් එක මගේ බස් එක කියලා ඒ තමයි මේවා මගේ ඒසෝ හමස්මි මේ මම මේ ශරීරයට එක්ක මේ මම මේවා මගේ මේ මම එමේසෝ අත්තාති මේ මගේ ආත්මය මේ රූප ටික ගැන හඳුනා ගන්න තියෙන්නේ අසුරු කරන්න තියෙන්නේ පෙන්වන්න තියෙන්නේ යාට මොනවද මගේ මම මගේ ආත්මයයි කියන තැනකින් මිසක ඒ රූප ගැන ඒ වේදනා ගැන ඒ සංඥා ගැන ඒත් එහෙන් බලන නුවණ කවදාවත් හම්බෙලා නැහැ. දන්වලින් බැඳුණු බල්ලට ඒ බැඳලා ඉන්න කන්වින් ඔබට එයාට මෙහාට යන්න බෑ වගේ. අසුතෝ පුතඥයට මේ දෘෂ්ටියෙන් ඔබට යන්න බෑ. මේ අදහසෙන් ඔබට යන්න බෑ යාට. රූපේ මම කියලා රූප මගේ කියලා මගේ දුව පුතාගේ වරුදරෝල් යාන වාහන ඉදකඩන් කියලා යමක් ඇතුළු කළොත් එහෙම නැත්නම් රූපේ මම කියලා ඇතුළු කළොත් රූපය මගේ ආත්මය කියලා ඇතුළු කළොත් වේදනා සංඥා සංකාර කියන ස්කන්ධ ටිකත් ඒ විදිහට ඇතුළු කළොත් ඒත් එහා රූපය පිළිබඳ දැක්මකට යන්න දන්නේ නැහැ. ඒත් එහා
වේදනා සංඥා සංකාර විඥාන පිළිබඳ දැක්මකට යන්න දන්නේ. එයා ඉඳගෙන ඉන්නේ මේ රූපේ මම නැත්තම් මගේ රූපයත් එක්ක නැත්තම් රූපේ මම කියන තැනක. එයා ඇවිදින්නේ රූපේ මමමයි කියන තැනකින් නැත්තම් මගේ කියන තැනකින්. මගේ ආත්මය කියන තැනකින්. හිතගෙන ඉන්නේ රූපේ මමමයි කියන අදහසකින්, රූපේ මගේ කියන අදහසකින්, මගේ ආත්මය කියන අදහසකින්. නිදාගන්නේ මේ මමයි කියන අදහසකින්, මගේ කියන අදහසකින්, මගේ ආත්මය කියන අදහසකින්. අර සුනඛයාට ඒ කනුව තැබ ඉක්මවන්න බෑ වගේ, ඒ වටේ ඉක්මවන්න බෑ වගේ අසුතුත්තුජනයට මේ සීමාව ඉක්මවන්න ක්‍රමයක් නැහැ. මේ සීමාව තුළ තමයි එයාට මේ බැඳුම මම මගේ ආත්මය කියන බැඳුම තියෙන්නේ. ඒ බැඳුම තියෙන්නේ මොකටද? කුමක් නිසාද? බුද්ධ ආදී සත්පුරුෂයන් නොදක්නව සද්ධර්මය අහලා නැතිකම නිසා අවිද්‍යාව තුලයි. බුද්ධ ආදී සත්පුරුෂයන් දැක්කනම් සද්ධර්මය අහුනනම් අවිද්‍යාව නිරුද්ධ වෙලා විද්‍යාව උපදිනවා. එහෙනම් තණ්හාව නැති සංයෝජනෙ මිදෙන්න පුළුවන්. නමුත් අසෘතවත් පුතඥය කියන තැන වචනේ නිර්වාණය වෙනවා. මොකද්ද? අවිද්‍යාව. සෘතවත්කම නැහැ කියලා කියන්නේ මොකද්ද? සෘතවත් අහලා නැත්තේ සද්ධර්මය. මොකද්ද අදක්ෂ සද්ධර්මය? මොකේද හික්බුල නැත්තේ? සත්පුරුෂ ධර්මය. සත්පුරුෂ ධර්මය අහලා නැහැ, ඉගෙනගෙන නැහැ, හික්මිලා නැහැ. එතකොට එයාට નિરાයාසයෙන්ම ඉතුරු වෙලා තියෙන්නේ මොකද්ද? අවිද්‍යාන්ධකාරය. අවිද්‍යා අන්ධකාරය තුල ඉතුරු වෙන්නේ තණ්හා සංයෝජනය. මොකද්ද? මම මගේ ආත්මය කියලා. මෙන්න මේ විදිහට පංච උපාදානස්කන්ධයේ වටාම දිවෙන පරිසරණ මේ සත්‍යයේ අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ යුක්ත වීමෙන් පංච උපාදානස්කන්ධයක දිවෙන පරිසරණ සත්‍යයේ මුල් කෙලවරක් වෙන්නේ. ඔබත් මමත් එච්චර දීර්ඝ ගමනක් ආවා. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි හොඳට සියසිත මෙනෙහි කරලා බලන්න කියලා. තමන්ගේ හිත මෙනෙහි කරලා බලන්න. මේ හිත පිරිසිදු වෙච්ච දවසටයි මේ සත්‍යයන්ගේ පිරිසිදු බව ඇති වෙන්නේ. සිත කිලිටි වෙච්ච නිසායි මේ කිලිටි ටික. මේ සිත කිලිටි වෙච්ච නිසායි සත්‍යයන්ගේ කිලිටු වීම තියෙන්නේ. මොකද දර්ශනයක් පෙන්වනවා මේක. අපි පොඩ්ඩක් බලමු මේ ධම්වල කඩාගෙන යන්න ක්‍රමයක් තියෙනවද කියලා. ධම්වල ලියා ගන්න ක්‍රමයක් අපිට හොයාගන්නේ කොහොමද කියලා. බුද්ධාදී සත්පුරුෂයෝ නුවණින් දන්නවනම්, නුවණින් දකින්නවනම් සද්ධර්මයේ අහලා තිබුණොත්, සත්පුරුෂ ධර්මයේ ඉගෙනගෙන තිබුණොත් එයාට හොඳට චතුරාර්ය සත්‍ය අවබෝධය වෙනවා. චතුරාර්ය සත්‍ය අවබෝධය ඇති වුණොත් එයා මේ ධම්මවලදී බඳපු සුනකියගේ සීමාව උපමා කරු පංච උපාදාන ස්කන්ධයේ හැසිරෙන එකෙන් අයින් වෙන්නවත් වෙන දර්ශනයක් පහළ වෙනවා. එතකොට දැන් ඒකෙ විදිහ පෙන්වනවා කොහොමද අර රූපය ඒතන් මම යසෝ හමස්නේ මේසෝ අත්තාති කියලා මේ පංච උපාදාන ස්කන්ධයේ හැසිරෙන්නේ. එහෙම හැසිරුණේම මොකක් නිසාද? ඔය හැසිරෙනවා කියන සිද්ධියම සක්කාය දිට්ඨිය.
ඒතන් මම ඒසු හමස්මින් මේසු අත්තාට කියලා හැසිරෙනකොටම සක්කාය දිට්ඨිය කියන මිත්‍යා දෘෂ්ටියෙන් යුක්තවයි අපි ඔය පංච උපාදානස්කන්ධය හැසිරෙන්නේ. අපි බලමු බුද්ධ ආදී සත්පුරුෂයන් නොදන්නා නොදක්නව අසුතෝ පුතඥයනේ එහෙම හැසිරෙන්නේ. එහෙම හැසිරෙන හින්දානේ හිත කිලිට වෙලා තියෙන්නේ. එහෙනම් දැන් අපි ඒකේ අනිත් පැත්ත අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාවගේ බැඳීමෙන් පංච උපාදාන ස්කන්ධයක හැසිරෙන මේ ගමන නතර කරන්න පුළුවන් විද්‍යාවගේ ඉපැද්දීමෙන් සංයෝජනයගේ ප්‍රහාණය. ඒක වෙන්නට නම් අපි සත්පුරුෂය ඇසුරු කරන්න ඕනේ, සද්ධර්මය අහන්න ඕනේ. සත්පුරුෂ ඇසුරට ගියොත් සද්ධර්මය අහන්න ගියොත් අවුවොත් අපිට කියලා දෙනවා අතිශය වටිනා ධර්මය දර්ශනය. ඒ තමයි මොකක්ද? චතුරාර්ය සත්‍ය මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම නැති කරන මඟ. බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය අපිට මෙන්න මෙහෙම පහදලා දෙනවා. ඇත්තටම හොඳට ඔකුළු තහගෙන හිටියොත් ඔකුලන්ට අවිද්‍යා නීවරණය ගෙවා ගන්න පුළුවන්. විද්‍යාව උපදවා ගන්න පුළුවන්. ඊට පස්සේ පහසු තණ්හාන සංයෝජනය අයින් කරන්න. බුදුරජාණන් වහන්සේ ඒ චතුරාර්ය සත්‍ය අවබෝධයට දේශනා කළේ මොකක්ද? මේ පටිච්චසමුප්පාද ධර්මය. මේ පටිච්චසමුප්පාදය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ ලෝකේ හටගත් හැටි, දුක හටගත් හැටි පෙන්වන්නේ. ඒකෙදි මම න්‍යාය විතරක් පෙන්වන්නම්, ඒකෙන් විස්තර කරන්නේ. නමුත් අතරමැද නුවණ ඔයගොල්ලෝ යොදා ගන්න. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා නැත්තම් සද්ධර්මය අහන්න ගියොත් සත්පුරුෂ ධර්මය අහන්න කෙනාට අහන්න ලැබෙනවා. සෘතවත් කියන නම ලබන කෙනාට ලැබිලා තියෙනවා මොකද්ද? ඔබ පෙර දුක කියන එක දැක්කේ නැහැ. දුක ඇතිවීම දැක්කේ නැහැ. දුක නැතිවීම දැක්කේ නැහැ. නැති කරන මාර්ග දැක්කේ නැහැ. මේ ධර්මතා හතර අවබෝධ නොවුණු නිසා ඔබට පෙර ජීවිතයේ ලෝකයේ ඇත්ත වුණා. ඇත්ත වෙලා ඔබ පුඤ්ඤාභි අපුඤ්ඤාභි ආනිච්ච කියන කර්ම රැස් කරගත්තා. දැන් අපි ගත්තාම අවිද්‍යාවපත්යෙන් පුඤ්ඤාභි සංස්කාර කුසල රැස් කරගත්තා. අවිද්‍යාව හේතුණා ඒ කර්ම රැස් කරගන්න. ඒ කර්මයේ හේතුණා ඔබට මට සිත් විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් රූපයකට පැමිණෙන්නට. ඒ විඥානයේ නැත්තම් සිත මේ සතර මහා ධාතු රූපයකට පැමිණීම හේතු වුණා. සතර මහා ධාතු රූපනිකයක් සවිඥානික වෙන්නේ. දැන් මේ ලීයකට මේසකට ගැහුවොත් ඒකට තේරෙන්නේ නැහැ. නමුත් සතර මහා ධාතු උනාට මේ කයට යමක් වැදුනොත් තේරෙනවනේ නේද? ඒ හැඟීම් දැනෙන ක්‍රම මේ කයේ ඇතිවෙන්නේ කුමක් නිසාද? විඥානයේ මේ කයට බැසගත්ත නිසා. ඒ විඥානය රූපෙට පැමිණෙච්ච එක හේතු වුණා මේ කය නාම රූප ආදී බව මිශ්‍ර වෙන්න. කය සවිඥානික වෙන්න. ඒ නාම රූප දෙක හේතු වුණා ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන ටික හැදෙන්න. මේ දැන් ඔබේ ඇහැ කන දිව නාසය ශරීරය ගැන කියනවා නෙවෙයි. මම මේ කතා කරන ධර්මයත් එක්ක එකින් එකට දෙලින් පෙළටෙන්න පෞද්ගලික අදහස් අර්ථ විවරණ තමන් හිතා ගන්න නැතුව අපි මෙච්චර කාල දැනගෙන හිටපු අදහස් ගලප තමන් ඒක මනසින් ගෙන්නේ නැතුව කතා කරන ටික විතර දැන තහලෙන් අපි පස්සේ මේක ගැලපෙන්නේ නැත්නම් මේ වයින් කරලා අපි දන්න ක්‍රම ටික අපෝ යොදා ගමු. දැනට
මෙතන තියෙන්නේ පුද්ගලයේ සත්‍යයේ සිද්ධාන්තයක් නෙමෙයි. හේතු ප්‍රත්‍ය බව. අවිද්‍යාවෙන් පටන් අරගෙන තියෙන්නේ. හොඳට බලන්න. සත්‍යයක් හෝ පුද්ගලයෙක් හෝ කෙනෙක් හෝ නෙමෙයි ධර්මතාවයකින්. අවිද්‍යාව ප්‍රබලය. අවිද්‍යාව ආරම්භක හේතුව. අවිද්‍යාව නැමැති හේතුව නම් ආරම්භ වෙලා තින්නේ ආරම්භයේම සත්පුද්ගල කතාවක් නෑ. අවිද්‍යාව නැමැති ධර්මතාවයේ හේතු වෙලා තියෙන්නේ මොකේද? කර්ම රැස් වෙනවා කියන සිද්ධියට. අවිද්‍යා හේතුයි අවිද්‍යාව ප්‍රත්‍යයයි. කර්මය කියන එක විඥානයේ නැමැති සිතට හේතුයි සිතට ප්‍රත්‍යයයි. විඥානයේ නැමැති ධර්මතාවය නාම රූප නැත්තම් කයක් සවිඥානික වෙනවා කියන ධර්මතාවයට හේතුයි ප්‍රත්‍යයයි. මේ කයක් සවිඥානික වෙන නාම රූප කියන ධර්මතාවයේ හේතුයි ඇහැ කන දිව නාසය ශරීරය මනස කියන ආයතන ටික හැදෙන්න. ඒ ආයතන ටික හේතුයි බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන අරමුණු ස්පර්ශ වෙන්න. ඒ ස්පර්ශයේ හේතුයි යම් කිසි සැප හෝ දුක් හෝ නොදුක් නොසුව වේදනාවක් පහළ වෙන්න. ඒ වේදනාව හේතුයි ඔබ තුළ තණ්හා උපාදාන කියන තණ්හාව කියන කෙලෙසිය ඇති වෙන්න. ඒ කෙලෙසේ හේතුයි උපාදානය කියන කෙලෙසිය ඇති වෙන්න. මෙන්න මේ තණ්හා උපාදාන කියන කෙලෙස් දෙක හේතුයි ඔබට භවය නැත්නම් ලෝකය නිර්මාණය කරන්න. භවය කියනකොට කාම භව, රූප භව, අරූප භව කියලා භව තුනක් තියෙනවා. ඔබට මට මේ කාම භවය හැදුනේ විඥාන නාම වූ සලආයතන පස්ස වේදනා කියන මේ ස්කන්ධ ටික තුල නෙමෙයි. මේකට කියන උප්පත්ති භවය කියලා. නමුත් මේකට කෙලෙස් ටික එකතු වීමෙන් කාම භවය හැදුණා. කාම ලෝකේ. ඒ කාම භවය හැදුනාම ඔබගේ මගේ සත්‍ය පුද්ගල භාවයේ ඉපදීම වුණා. ඒ හින්දා අද ඔබත් මා ජාති ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නත් වෙනවා. ඒ පටිච්චසමුපාදයෙන් දෙන්නේ මේ මරණය ප්‍රතිසිද්ධියක් නෙමෙයි. පෙර අවිද්‍යාවෙන් කර්ම රැස් කරගත්තාම ඒ ටික හේතු වුණා විඥාන නාම උපලායතන පස්ස වේදනා කියන ස්කන්ධ ටික හැදෙන්න. ඒ ස්කන්ධ ටිකට තණ්හා උපාදාන භව කියන කෙලෙස් ටික එකතු කළාම භව ජාති ජරා මරණ කියන දුක හැදුනහම දැන් ඔබ මා සත්‍ය පුද්ගල භාවයෙන් විඳින මේ ජරා මරණ දුක තියෙනවා නම් මේ දුකට හේතුව තණ්හා උපාදාන කියන කෙලෙස් ටික. මේ කෙලෙස් ටික නැති වුණොත් මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති වුණොත් ජරා මරණ දුක් අද ඔබට මට විඳින්න වෙන්නේ නැහැ. ඒ හින්දා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ගෙවා ගන්න කියලා අද ඔබ මට දුක ඇතිවීම නැතිවීම නැති කරන මඟ අහගන්න පෙන්වන්න කියලා දෙන්න කෙනෙක් නැති වුණොත් අද අවිද්‍යාව ප්‍රත්‍යයෙන් මේ ලෝකේ අපිට ආයෙත් ඇත්ත වෙනවා. මෙතන මම කතා කරන ටික ගැඹුරු සිද්ධිය. ඒකෙන් මම මතක් කළේ මෙන්න මේ කාරණාව පිළිබඳව. මේ කාරණාව ඒ කිව්වේ බුදුරජාණන් වහන්සේ
ලෝකේ පහළ වුණේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුම්නස් වලින් දුක් විඳින මේ සත්‍යයන්ව දුකෙන් එතර කරවන. එතකොට බුදුරජාණන් වහන්සේ පටිච්ච සමුප්පාද ධර්මයෙන් පෙන්වුවේ ඉස්සෙල්ලාම අර මේ සූත්‍රය අන්තිමට තියෙන සිත පිළිතුරුනේ සත්‍ය පිළිතුරු වෙනවා කියලා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් පිරිසිදු ස්කන්ධ ටික හැදෙන්නේ. රූපයක් තියෙනවා නම් චත්තාරෝච මහ භූත චතුර්ණච මහ භූතන උපාදාය රූපං. සතර මහා ධාතුයි සතර මහා ධාතුන් නිසා පවත්න උපාදාය රූපයි යම්කිසි රූපයක් තියෙනවා. සතර මහා ධාතු සත්‍ය පුද්ගලයේද නැහැ. ඔන්න රූපයේ ප්‍රතිසන්දි වශයෙන් හැදුනේ පටිව්‍යාපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූපය. ඊට පස්සේ යම් වේදනාවක් තියෙනවා නම් ස්පර්ශ නිසා පහළ වෙන චෛතසිකයක්. වේදනාව කියන එක ස්පර්ශයෙන් පහළ වෙන සිතුවිල්ල. වේදනාව කියන එක සත්‍ය පුද්ගලයේද? සිතුවිල්ල කියන එක සත්‍ය පුද්ගලයේද? නෑ. සංඥාව කියන එක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තු චෛතසිකයක්. සංඛාරය කියන එක ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගත්තු චේතනා මාත්‍රයක්. විඥානය කියන ධර්මතාවය නාම රූප ප්‍රත්‍යයෙන් හටගත්තු අනාත්ම විඥාන ලක්ෂණය සිත අනාත්ම. මේ ස්කන්ධය ටික සත්‍යයේ පහළ වීම නෙමෙයි, පුද්ගලිකයේ පහළ වීම නෙමෙයි. පෙර අවිද්‍යා කර්ම නිසා විඥාන නාම සලආයතන පස්ස වේදනා කියන ධර්මතා ටිකක් ඇති වෙනවා. ඒ ධර්මතා ටිකට තණ්හා උපාදාන කියන ටික කියන්නේ කෙලෙස්. මේ උපාදානයේ අර්ථ දැක්වුවොත් අපි තණ්හාව කියන එක කාම වස්තුන් කෙරෙහි භවය කෙරෙහි විභවය කෙරෙහි අපි කෙනා තුල ඇති වෙන මනෝ විඥාන මට්ටමේ සිතක ඇති වෙන ගතියක් තණ්හාව කියන එක. අපි කියමු ඔබට යම් වස්තුවක් පෙනෙනවා කියන ටික නිර්මාණය කළා පෙර අවිද්‍යා කර්මයෙන් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන තැනක යම් වස්තුවක් පෙනෙනවා. දැන් මේ පෙනෙන ටික තුල තියෙන්නේ අපි කියමු මම කිව්වේ ටීවී එකක රූපයක් ඇහැට පෙනෙනවා වගේ. ඇහැ තියෙනවා රූප තියෙනවා ඒ ස්පර්ශයෙන් වේදනා සංඥාව පහළ වෙනවා. ඊට පස්සේ මේ විඳින අරමුණ ආරම්භය තමන් තුලයි කැමැත්ත ඇති වෙන්නේ. උපාදානය කියලා කියන්නේ දැඩිව ගන්නකම. කාම උපාදානය කියලා කියන්නේ යෝ කාමේසු කාම ඡන්தோ කාම රාගෝ කාම ස්නේහෝ කාම පරිලාහෝ කාමයේ කෙරෙහි කාම ආසාවක් තියෙනම් කැමැත්තක් තියෙනම් සෙනෙහසක් තියෙනම් විපාසයක් තියෙනම් ප්‍රාර්ථනාවක් තියෙනම් මේ බඳු ගතිය අපි කියමු as ඉදිරි පිටට ඔබට මෙන්න මේ ඉදිරියෙන් පේන වස්තුව වගේ යමක් පේනකොට ওই වස්තුව බොහොම හොඳයි වටිනවා කියන අදහස යෙදෙන්නේ කා තුලද? තමන් තුල. වේදනාපච්චය තණ්හාවේ ස්පර්ශයේ හේතු වේදනාවට මේ පෙනෙනමත් වේදනාව ආරම්භය තමන් තුල තමන්ගේ පැත්තේ දැන් පෙනෙන දෙයට තමන් තුල බොහොම වටිනවා මේ වස්තුව කියන අදහසක් දැනෙනවා. ඔබ මේ වේදනාව නිසා තමන් තුල මේ කාමච්ඡන්දය නැත්නම් තණ්හාව යෙදුණා නේද කියලා නොදන්නකොට ඒක ඔබට හේතු වෙනවා කාම උපාදානයට. මොකද්ද? ඔබ හිතන්නේ මේ පීරිසිය හොඳයි කියලායි, මේ කෝප්පය හොඳයි කියලායි. තණ්හාව නිසා උපාදානය වෙනවා. ඒ කියන්නේ
පෙනෙන දේ ආරම්භය වටිනාකමක් දැනෙන්නේ කැමැත්තේ දෙන්නේ කාගාවද? තමන් තුළ. නමුත් ඔබට තේරුනේ නැත්තම් ඇස් ඉදිරි පිටට ආපු වස්තු ආරම්භය තමන් තුළ තණ්හාව වේදුනා නේද කියලා. ඒක නොදන්නකොට මොකද වෙන්නේ? තණ්හාව හේතු වෙන උපාදානයට. දැන් ඔබ කාම උපාදානය කියන්නේ මේ රූපේ උපාදාන කරන මේක තමයි වටිනා දේ කියලා. ඔබට දැන් පෙනෙන්නේ වටිනාකමට මොකද්ද? මේ පීර්සිය මෙච්චර වටිනවා කියලායි පෙනෙන්නේ. පෙනෙනකොට නිර්මාණය වෙන උපාදානීය ප්‍රත්‍ය වෙන භවයට කියන්නේ ඔබට දැන් වටිනා වස්තුවක් නිර්මාණය වෙලා. භවය තුන කියන්නේ දැන් වටිනා කියන දෙයක් ඇති වෙලා. දැන් ওই වටිනා දේ කැඩුණොත් බිඳුනොත් ඔබට ජරා මරණ දුක එනවද නැද්ද? එනවා. ඊගාවට අපි බලමු ওই විදිහටම කන බොන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් යුක්ත රූපයක් ඇස් ඉදිරි පිටට ආවේ. එනකොට ඔය රූපය ආරම්භය ඔබ ගාව කැමැත්තක් සෙනෙහසක් ඇති වෙනවා සිටි. මේ කැමැත්ත සෙනෙහස කියන කාරණාව තමන්ගේ මනස තුලයි කියලා දන්නේ නැති වෙනකොට මම කැමති දේ මේ කියලා ඔබට රූපයක් වෙනවා. ඊගාවට මේ රූපය සත්‍යේ පුද්ගලයේ කියන හැඟීම තියෙන තමන් ගාව තමන්ට මේ රූපය සත්‍යේ පුද්ගලයේ කියන හැඟීම තමන් ඇති කරගත්ත එකක් කියන එක දන්නේ මේ රූපේ සත්‍යයක්මයි කියන හැඟීම ඇති වෙනවා. ඒකෙන් මතක් කළේ උපාදානයේ අර්ථ දැක්වුත් අත්වාද උපාදානය කියන්නේ මොකද්ද? රූපං අත්තතෝ සමුපස්සති. රූපේ ආත්ම වශයෙන් දකින්න කමට කියනවා මොකද්ද? අත්වාද උපාදානය. අත්වාද උපාදානය. උපාදානය කියන එක කෙනාගේ මනස තුල තියෙන තම තමන් කෙරෙහි ඇති වෙන කෙලෙසය. උපාදානය කියන එක කෙනා තුල ඇති වෙන කෙලෙසය. ඔබ ඒ කෙලෙසින් මේ රූපය දිහා බලනකොට ඔබට මේ රූපය පෙනෙන්නේ දැන් පුද්ගලයෙක් වගේ. විඳින දෙයට දැන් ඇහත් රූපය චක්කු විඤ්ඤාණ තුන්දෙනාගේ එකතු ස්පර්ශ වෙච්ච අරමුණ විඳිනවා. විඳින අරමුණට ඔබ තුල තණ්හා උපාදාන යෙදුනොත් ඒ කියන්නේ වටිනවා මේක සත්‍යය කියන gati ටික යෙදුනොත් ඔබ යම් වෙලාවක දන්නේ නැත්නම් Taman තුල මේ gati යෙදුනේ කියලා ඔබට හිතෙන්නේ මේ රූපය වටිනවා රූපේ සත්‍යයක් කියලා. එතකොට ඔබට නිර්මාණය වෙනවා සත්පුද්ගල බව ඔබට ජරා මරණ දුක් වෙන්නට පුළුවන්. ඕකම තමයි මම වෙනදට මතක් කළේ අපිට පැහැදිලි වෙන්න අපි ආපහු එක බලමු. ඔබ ටීවී බලන අවස්ථාවක් කියන්නේ. ඔබේ ඇහැට ඉදිරියෙන් පෙනෙන සත්පුද්ගල නොවන වර්ණ සටහනක්. ටීවී එකක ස්ක්‍රීන් එක මත පතිත වෙන්නේ සත්‍ය පුද්ගලෙ පේනවද? නැහැ. ඇහැ රූපය දෙක නිසා චක්කු විඤ්ඤාණය ඉපදෙනවා. ඒ ස්පර්ශ නිසා වේදනාවක් පහළ වෙනවා. ඒ විඳින අරමුණ ආරම්භය ඒ පෙනෙන දේ ආරම්භය තමන්ගේ මනසේ දෙනවා තණ්හා උපාදාන කියන ගති. ඒ කියන්නේ ඒ රූපය හොඳයි, ඒ රූපය සත්‍යය කියන අදහස ඔබට ඇති වෙනවා. බැරි වෙලා පෙනෙන දෙයට හොඳයි, පෙනෙන දේ සත්‍යය කියන අදහස ඔබටයි ඇති වෙන්නේ කියලා ඔබ දන්නේ නැත්නම් ඔබ හිතාගෙන ඉන්නවා ඉබේම මොකද්ද? රූපේ සත්‍යය කියලා. ඒ රූපේ සත්‍යය කැටියටයි ඔබ දැන් බලාගෙන ඉන්නේ. ඒ හින්දා ටීවී එකේ එන රූප වලිනුත් ඔබට දුක ඇවිල්ලා නැද්ද කියන්නේ? ඒ ටීවී එක පෙනෙනකොට ඒකේ පෙනෙන රූප ඉන්න මිනිස්සු මැරිලා, ලෙඩ වෙලා, අසාධාරණකම් වෙලා ඔබ දුක් විඳලා තියෙනවද නැද්ද?
ඊළඟ දුක එනවද ජාතිය නැතුව ඉපදීමක් නැතුව සත්‍ය පුද්ගලික ඉපදීමක් නැතුව දුක එනවද නෑ ඔබට සත්‍යයේ පුද්ගලික ඒ ටීවී එක ඇතුලේ පුද්ගලික නිර්මාණය වෙච්ච නිසා නේද ඒ පුද්ගලයා ලෙඩ වෙලා මහලු වෙලා මැරිච්ච දුක් විඳින්න උනේ ඒ පුද්ගලික නිර්මාණය වෙන්න පුද්ගල භාවයේ උපදින්න ඔබට හේතු වෙලා තියෙන මොකක්ද කියලා දන්නවද කෙලෙස් ටිකක් විතරයි තණ්හං ජනේති පුරුෂෝ කෙලෙස් ටිකක් විතරයි මොකද්ද පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන gati ටික එකතු කළ ටික විතරයි කියන්නේ වටිනවා ඒක සත්‍යයක් කියලා ඔබ බලපු ටිකට විතරයි නමුත් මෙතන ධර්මතා දෙකක් තියෙනවා හොඳට බලන්න ටීවී එකේ පෙනෙන රූපය සත්‍යයේද ඒ රූපේ සත්‍යයක් කියලා ඔබට පෙනෙනවද මම මේ කියන ටික හොඳට බැලුවොත් ඒකාන්තයෙන් ඔබට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් මේක උපමාවක් මම උපමේයයෙන් පෙන්නන්නම් ටීවී එකේ පෙනෙන රූපය සත්‍යයක්මයි කියලා ගත්තොත් හරියද රූපං අත්ථෝ සම්මුපස්සති රූපේ ආත්මයක්මයි රූපේ සත්‍යයක්මයි ඉන්නේ කියලා ගත්තොත් හරියද ඇයි හරි නැත්තේ හරි නැත්නම් කොහොමද එතන සත්‍යයක් නෙමෙයි අපිට සත්‍යයක් ඇත්තට පෙනෙන්නේ නැහැනේ අපිට සත්‍යයක් ඇත්තට පෙනෙන සිද්ධියක් කියන තැනක ඒ රූපේ සත්‍යයක් ඇත්තට ගත්තොත් හරියද නෑ ඒ සිද්ධියමයි දුහඳුර පෙන්වේ විඥානාංග තරතන පස්ස වේදනා කියන ස්කන්ධ ටිකක් ඇති වෙච්ච තැනක කෙලෙස් ටික යෙදීමෙන් ඔබට සත්‍යයක් කියන පෙනීම ඇති වෙච්ච නිසා මේ රූපං අත්ථෝ සම්මුපස්සති මේ රූප සත්‍යයක් කියලා ගැනීම කරන්නේ අසුතවත් පුතඥය කියන්නේ මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකකින් මේ දුක් ලෝකේ හදාගත්තේ කියලා දුක නිර්මාණය කළේ කියලා දන්නේ නැති හින්දා සත්ත්ව පුද්ගල භාවයට හම්බ වෙන මේ ලෝකයට කියනවා දුක කියලා අපේ සත්ත්ව පුද්ගල භාවයට හම්බ වෙන නිසා නේද මේ කය මම කියලා හම්බ වෙන හින්දා නේද මම ලෙඩ වෙලා මහලු වෙලා මරණයටපත් වෙන සියලු දුක් විඳින්න වෙන්නේ මේ තව සත්‍ය පුද්ගලය හම්බ වෙන නිසා නේද ප්‍රියමනාප සත්‍ය නැතිවීමෙන් ප්‍රිය විප්‍රයෝග දුක්ඛය අප්‍රියමනාප සත්‍ය ලැබීමෙන් අප්‍රියමනාප දුක් විඳින්න වෙන්නේ හරි දැන් අපි පොඩ්ඩක් බලමු මේ මම ඉන්න තව සත්‍ය පුද්ගලයෙ ඉන්න ලෝකෙට තමයි බුදුරජාණන් වහන්සේ දුකයි කියලා කියන්නේ ඔය දුක ඇතිවෙච්ච හැටි දුක්ඛ සමුදය පැහැදිලි කරන්නයි මේ පටිච්චසමුප්පාදය දෙන්නේ. පෙර චතුරාර්ය සත්‍ය නොදන්නා අවිද්‍යාවෙන් රැස්කරගත්ත කර්ම හේතුන විඥානාංග තරතන පස්ස වේදනා කියලා ස්කන්ධ ටික කියන්නේ පෙනෙන ඇහෙන බව ලබා දෙන්න. මේ පෙනෙන දෙයට අද කෙලෙස් ටිකක් එකතු කරලා තණ්හා උපාදාන කියලා කියන්නේ කැමැත්ත වටිනවා කියන ගතිය සත්පුද්ගල භාවයට බලන කමත තමයි තණ්හා උපාදාන කියන ටික කියන්නේ. ඕක අපි අත්දැක ගන්න ඕනේ ඇත්තට. ඔය කෙලෙස් ටික තමන් තුළ පෙනෙන දෙයට තමන් තුළම මේ කෙලෙස් යෙදුනහම අපිට දැනෙනවා මේ සත්‍ය පුද්ගලයෝ වගේ මේ දුක සත්‍ය පුද්ගල භාවයට පෙනිලා විඳින්න වෙන දුක හටගත්තේ මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නිසායි. මේ කෙලෙස් ටික තණ්හා උපාදාන කියන කෙලෙසිය අද අපි නැති කළොත් මේ ශරීරේ මම කියලා පෙනෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ තව සත්‍ය පුද්ගලය කියලා පෙනෙන දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ජරා මරණ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒ හින්දා සීලයක පිළිපලා සමතකමතහනකින් හිත වඩ මේ ස්කන්ධ ධාතු ආයතන ටික නුවණින් බලලා තණ්හා උපාදාන කියන කෙලෙසුන්ගෙන් හිත මුදව ගන්නයි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නපු මේ චතුරාර්ය සත්‍ය අහලා නැති හින්දා අසුතුවත් පුතඥය එයාට හිතෙන්නේ කෙලිම රූපේ සත්‍යය කියලා. ඒ කියන්නේ රූපේ සත්‍යයක් හැටියට ඔබ තුල පෙනෙන බව නිර්මාණය වෙලා කියලා දර්ශනයක් අහගන්න නැති හින්දා රූපය සත්‍යයක් හැටියට පෙනෙන බව ඔබ තුල නිර්මාණය වෙලා තියෙනවා
මේ ප්‍රතිසන්දි වශයෙන් දැනෙන ස්කන්ධ ටිකට කෙලෙස් ටික එකතු වීමෙන් ඔබ තුල මෙන්න මේ ලෝකයේ නිර්මාණය වෙලා කියන ටික අහගන්න කෙනෙක් නැති නිසා එකයි අසෘතවත් කියලා කිව්වේ. ඒ දර්ශනය නැති එකේ දෝෂය වුණා මොකද්ද? මේ රූපය ඒ තමයි මේ රූපය කියන්නේ මගේ දෙයක්. මේ රූපේ මම මේ රූපේ මගේ ආත්මය කියලා ගන්න. අපි බලුදන් වලින් බඳුණු බල්ලා වගේ මේ රූපය මම මගේ ආත්මයයි කියලා මේ තුලම හැසිරෙන්නේ. අපි චතුරාර්ය සත්‍ය දන්නේ නැති හින්දා. එතකොට අද යම් වෙලාවක සෘතවතාරිය ශ්‍රාවකයා කියන චතුරාර්ය සත්‍ය ඉගෙන ගත්තොත් ප්‍රතිසන්දි වශයෙන් පැමිණි විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකක් එකතු කරලා අද ජරා මරණ දුක් ලෝකේ ඉපදිලා තියෙනව නේද කියලා අපි දැක්කොත් අපි දන්නවා මේ ලෝකය සමුදය කියන්නේ මොකද්ද? ලෝකේ ඇතිවීමට හේතුව මොකද්ද? තණ්හා උපාදාන කෙලෙස් කියලා දන්නවා. මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකොලොත් මේ ලෝකේ නිරුද්ධ කරන්න පුළුවන් කියලා දන්නවා. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෝක නිරුද්ධ කරන්න ප්‍රතිපදාව කියලා දන්නවා. ඔය ටික දන්නේ නැති කෙනාට හම්බ වෙනවා මෙහෙම දර්ශනයක්. අපි ඉපදෙන්න කලින් මේ ලෝකෙ තිබ්බා තියෙන ලෝකෙටයි අපි උපන්නේ. ඉපදිච්ච ලෝකේ අපි ජීවත් වෙලා ඉන්නවා. අපි කර්මානුරූපව මැරලා යනවා ලෝකෙ තියෙනවා කියලා. බුදුදහම කියපොළු. ඉතින් මට මෙතෙන්දි පෙන්වන්න ඕනේ උනේ ඔය පංච උපාදාන ස්කන්ධයක අපි හැතුරුනේ අවිද්‍යාවගේ වැසීමෙන් තණ්හාව විරුද්ධ වීම. හොඳට බලන්න මේ දුක ඇතිවීම මේ දුක නැතිවීම මේ දුක නැති කරන මඟ කියන ධර්මතා ටික නොදන්නකමයි රූපය මම මගේ ආත්මයයි කියලා ගන්න හේතුව. නැත්නම් සත්‍ය කියලා දකින්න හේතුව. තේරෙනවට තාපකමක ටීවී එකේ තියෙන රූපය ගන්න ඇස් ඉදිරිය පිටට ආපු රූපය අනාත්මයි. ඒකට ආත්මෝය විදිහට සත්පුද්ගල භාවයට යෙදෙන පෙනෙන කෙලෙසියක් Taman තුල යෙදුණු හින්දා මේ සත්පුද්ගල භාවයට පෙනෙනව නේද? මේ කෙලෙසිය දුරු වුණොත් සත්පුද්ගල භාවයට පෙනෙන්නේ නැහැ නේද? අප්‍රමාදීව සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව වඩලා මේ රූපය පුද්ගලයෙක් බවට පෙන්වන මේ කෙලෙසිය ගෙවාගත යුතුයි නේද කියලා දර්ශනයක් අපිට නොතිබුණා නම් අපි කෙලින්ම හිතන්නේ මොකද්ද? අර රූපේ සත්‍යයක්මයි කියලා හිතනවද නැද්ද? හිතනවා. එතකොට මේ දර්ශනය නැති වෙනකොට සක්කාය දිට්ඨිය නැත්තම් මේ දර්ශනය නැති වෙනකොට ඒ තමම ඒ සෝමස්මින් එමෙසුවත්ත මේ රූපේ මගේ මේ රූපේ මම මේ රූපේ මගේ ආත්මය කියන කෙලෙසිය ඇතුළේ දැකගෙන අපිට ඒ රූපය ඇත්ත වෙලා ආශ්‍රිතවත් කෙනා කියලා කිව්වම මේ දර්ශනය අහන්න හම්බෙන්නේ නැතු ලෝකයේ ඇත්ත වෙච්ච කෙනා. අද ඔබට මේ ශරීරයේ මමමයි කියලා හිතාගෙන ඉන්නේ. මේ තම සත්‍ය පුද්ගලයෙක් කියලා හිතාගෙන ඉන්නේ. බලුතන් වලින් බඳුණු සුනකයා වගේ ඔබත්ම පංච උපාදාන ස්කන්ධයකම හැසිරෙනවා. මේ රූපේ මම කියලා මේ මගේ කියලා. මෙහෙම හැසිරෙන්නේ අපිට අවිද්‍යාව දුරුල විද්‍යාව පහළලා නැති හින්දා. ඒ කියන්නේ පටිච්චසමුප්පාදය අවබෝධ වෙලා නැති හින්දා චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා නැති හින්දා. පටිච්චසමුප්පාදේ පෙර අවිද්‍යා කාරණයට විපාක ස්කන්ධ ටිකක් හම්බ වෙනකොට තණ්හා උපාදාන කියන කෙලෙස් ටිකක් යොදලා ඔබගේ මගේ ජාතිය හදාගෙන ඉන්නේ කියලා පෙන්වපු දර්ශනයක් හම්බෙලා තියෙනවා. ඒ පෙර කර්මයට හටගත් විපාක ස්කන්ධ ටිකට දැන් තණ්හාව ඇති වෙන්න දුන්නේ නැත්තම් තණ්හා නිරෝධයෙන් උපාදාන නිරුද්ධ වෙනවා. උපාදාන නිරෝධයෙන් භවය නිරුද්ධ වෙනවා. භව නිරුද්ධයෙන් ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමන සුපායස නිරුද්ධಂತಿ. මේ දුක් ටික නිරුද්ධ කළ හැකි කියලා දැන් නිරෝධය ගැන ආගම් හම්බුනේ නැති හින්දා. එහෙනම් ඒ සඳහා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන දෙකින් දර්ශනය හම්බුනේ නැති හින්දා අපි මේ ලෝකයේ ඇත්ත වෙලා.
ඇත්ත වෙච්ච ලෝකයේ ඇතුලේ දුක මිදෙන්න ක්‍රම හොයනවා. නමුත් හොඳට මතක තබා ගන්න ජීවිතයේ දුක වෙලා දුකෙන් මිදෙන්න යම් කිසි කෙනෙක් යමක් කරනවා නම් ගෙවල් දොරවල් සමහර මිනිස්සු ඉන්නවා ණයතුරුස් වෙලා දරුමල්ලන්ගේ ප්‍රශ්න ගැටලු ඉතින් දුකෙන් මිදෙන්න සමහර අය කොච්චිට පයින් දුකෙන් මිදෙන්න දෙන්න වැරදා දුකෙන් මිදෙන්න වහනවා. ඇයි දුක කියන එක ඇත්ත වෙලා දුකෙන් මිදෙන්න ක්‍රම හොයනවා. නමුත් දුකෙන් මිදෙන්න తాවකාලික ක්‍රම හොයනවා කියලා එයා කලේ මොකද්ද? තවත් සමහරට වැඩි දුකකට යන්න ක්‍රමයක් හොයාගත්තා. ඒ වගේ අනේ අපි ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මරණයටපත් වෙනවා කියලා මේ දුක මම නැති කරන්න ඕනේ කියලා අපි දුක නැති කරන්න හදනවා නම් අපිට දුක ඇත්ත වෙලා පූජිත පයින් මිනිහයි මේ දුක ඇත්ත වෙලා දුක නැති කරන්න අපි භවනාහල මොකක් හරි කරනවා කියන අපි අතර වෙනසක් නැති වෙනවා. ඇයි? එයා එහෙම කරන්නේ දුක දන්නේ නැති හින්දා. නමුත් සුතවතාවේ ශ්‍රාවකයා දුක නැති කරන්න මොකක් හරි කරන්නේ. එයා බලනවා මේ දුක ඇති උනේ කොහොමද? මේ හේතුව නිසා. මේ හේතුව නැතිකොට දුක නැති කරන්න පුළුවන් කියන නෝනක් වෙනවා මිසක දුක ඇත්ත කරගෙන ප්‍රතිකර්ම හොයනවද? හොයන්නේ. අපි අද දවසේදී ඕගොල්ලෝ හරි අනේ අපි ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු වෙනවා, මැරෙනවා මේ දෙමව්පිය සහෝදරයෝ මා දුකටපත් වෙලා ඒගොල්ලෝ මැරෙනකොට දුකයි මේ දුක නැති කරන්න මොකක් හරි කරන්න ඕනේ කියලා දුක නැති කරන්න බණ භාවනා හෝ මොකක් හරි ක්‍රම හොයනවා නම් අර පුතඥන වශයෙන් දුක ඇත්ත වෙලා ප්‍රතිකර්ම කරපු එකයි අපි දුක ඇත්ත වෙලා හොයන එකයි අතර යථාර්ථය වෙනස්ද කියලා බලන්න. නෑ. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ මොකද්ද? දුකෙන් ඉවත් වීම නෙමෙයි. දුක තියනවා නම් මේ දුක ඇති කරපු හේතුව මොකක්ද? දුකට හේතුව මොකක්ද? මේ තණ්හා උපාදාන කියන කෙලෙසයි කියලා පෙන්නනවා නේද? එතකොට මේ තණ්හා උපාදාන කියන කෙලෙසය නැති කළ දුක නැති කරන්න පුළුවන් කියන දර්ශනයක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ. එහෙනම් දුකයි කියලා අපි දුක නැති කරන්න කියලා පැත්තකට ගියොත් දුක ඇති කරපු හේතුව අපිට හම්බ වෙයිද? ඒ හේතුව නැති කරන්න හම්බ වෙයිද අපිට? නෑ. එතකොට මේ ගද්දුලපද්ද සූත්‍රයෙන් පෙන්වන්නේ පංච උපාදාන ස්කන්ධයක රූපේ මේ රූපේ ඔගොල්ලෝ මම කියලා දකින්නේ මම ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, නිදාගෙන ඉන්නවා, ඇවිදිනවා කියලා දකින්නේ මොකක්ින්දද? චතුරාර්ය සත්‍ය නොදන්න නිසා. චතුරාර්ය සත්‍ය දැක්කොත් ඔයගොල්ලන්ට හම්බ වෙන්නේ කොහොමද? මේ රූපය පෙනෙනකොට මේ රූපයට මම කියලා ඕගොල්ලන්ට පෙනෙන බව නිර්මාණය වෙන විදිහ කෙලෙසයක් හිටිලා. මේ රූපේ මම කියලා පෙනෙන බව නිර්මාණය වෙලා කියන්නේ එකයි රූපේ මම කියන එකයි අතර ධර්මතා දෙකක්. ටීවී එකේ තියෙන රූපේ සත්‍යය කියලා පෙනෙනකම හා ඒ රූපේ සත්‍යය කියලා ගන්න එක අතර ධර්මතා දෙකක්. තේරෙනවද? දැන් බලන්න ඔයගොල්ලන්ගේ ෆොටෝ එකක් දැක්කොත් ඒත් මම කියලා හිතෙන්නේ නැද්ද? එතකොට ඒ ෆොටෝ එක මම කියලා පෙනෙන කම තමන් තුළ ඉදිලා හින්දා පෙනෙනවා මිසක ෆොටෝ එක මමද? එහෙනම් මේ රූපෙත් එහෙම නෙමෙයිද? මේ රූපේ මම කියලා පෙනෙනකම ඕගොල්ලන්ට වෙලා නම් රූපේ මම කියලා ගත්තොත් හරිද? හරි නෑ. එහෙනම් රූපේ මම කියලා ගන්නෙ යම් කිසි කෙනෙක් මේ අසෘතවත්කම හින්දා නෙමෙයිද? අහලා නැතිකම හින්දා නෙමෙයිද? රූපය තමන් කියලා පෙනෙනකම යෙදිලා හිතට කියන එක අහලා නැති හින්දා. ඔකට තමයි විපල්ලාස කියලා කියන්නේ. ඔකට තමයි තණ්හා උපාදාන කියන කෙලෙස් කියන්නේ. ඔකට තමයි අස්මිමානය කියලා කෙලෙස් නම් කරන්නේ මේ සිතේ තියෙන ගති. එතකොට මේ රූපය තමන් මේ මම කියලා පෙනෙනකම නිර්මාණය වෙලා ඒක උනේ මෙහෙම නේද කියලා මේ මම කියලා යම් දුකක් විඳිනවා නම් ඒ මම කියලා දුක් විඳින මම නිර්මාණය උනේ
මෙන්න මේ විදිහට නේද කියලා අපි දන්නේ නැත්තම් අපිට මේ කය මම වෙනවා. දැන් ඉතින් සක්කාය දිට්ඨිය යුක්තයි. ඊට පස්සේ ඒ මම කොහේ ඉඳද්ද කොහොම ඉඳද්ද මොන විදිහට ඉඳද්ද ඒ මම මැරලා කොහාට යයිද කියලා අපි පූර්ව අපරාන්තයට දුවනවා. ඒ පූර්ව අපරාන්තයට දුවන්නේ මම ඇත්ත වෙච්ච හින්දානේ. මම ඇත්ත උනේ මොකක් හින්දාද? චතුරාර්ය සත්‍ය දන්නේ නැතිනම් පටිච්චසමුප්පාදය දන්නේ නැතිනම් පටිච්චසමුප්පාදය දැනගත්තොත් පෙනෙන්නේ මොකද්ද? පෙනෙන දෙයට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික තියෙන්නේ මේ රූපේ මම කියලා පෙනෙන කම ඇති වෙලා කියලා දැක්කොත් ෆොටෝ පිටියේ තියෙන ෆොටෝ එක දකිනකොට ඒ ෆොටෝ එක මම කියලා පෙනෙන කම ඉදිලා කියලා දැක්කොත් ඔගොල්ලෝ මේ ෆොටෝ එක මම කියනවද? නෑ. ෆොටෝ එක මම නොවුනොත් ෆොටෝ එක මම කියලා පෙනෙනකම යෙදුනොත් ඒ මම කොහේ ඉඳන් එන්නේද කොහාට යයිද කියලා අහන්න සුදුසුද ෆොටෝ එකට ඇගිලි තික් කරලා ඒ සුදුසු නැත්තේ ඈ දැන් මම කියලා ෆොටෝ එකේ පේනවා එහෙනම් ඒ මම කොහේ ඉඳද්ද කොහේ ඉඳන් මෙහාට එන්නේද කොහාට යන්නේද කියලා අහන්න සුදුසුද ඒ සුදුසු නැත්තේ ඒ ෆොටෝ එක මම නොවි මම කියලා පෙනෙනකම නිසා නේද? ඒ වගේ සැබෑම ජීවිතෙත් ඔය අර්ථය යොදාගත්තොත් ඔය අර්ථය යොදාගත්තොත් ඔක තමයි සත්‍යය. ඔබට මේ ජීවිතයේදී ඇහැට පෙනෙන දෙයට මාන අනුශය යෙදුනහම මේ රූපේ මම කියලා යෙදෙනවා නම් ඔබ දන්නේ නැත්නම් මේ රූපේ මම කියලා පෙනෙනකම නිර්මාණය වෙලා කියලා. ඔබ චතුරාර්ය සත්‍ය දන්නේ නැත්නම් පටිච්චසමුප්පාදය දන්නේ නැත්නම් දැන් ඔබට හිතෙන්නේ මොකද? මේ මමමයි කියලා. අන්න අවිද්‍යාවේ නිසා සංකාර වෙලා අතුටම ගිහිල්ලා. ඊට පස්සේ එහෙනම් මම ඇත්තටම කොහේ ඉඳද්ද? කොහොම ඉඳද්ද? මොකෙක් වෙලා මොකෙක් වෙන්නද්ද කියලා පුබ්බන්තේ ඒකාංකති අපරන්තේ ඒකාංකති ඇති වෙන එක බලක්වන්න බෑ. නමුත් චතුරාර්ය සත්‍ය දන්න කෙනාට පුබ්බන්තේ ඒකාංකති අපරන්තේ ඒකාංකති තියෙනවද? පෙර ගැන සැක ඉතුරු වෙයිද? අනාගතය ගැන සැක ඉතුරු වෙයිද? ඒ ඉතුරු නොවෙන්නේ මොකක් නිසාද? චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කියන වෙන මොකුත් නෙමෙයි. මොකද්ද? පෙනෙන දෙයට කෙලෙස් ටිකක් යෙදීමේ මෙහෙම පෙනෙන බව නිර්මාණය වෙලා කියලා දැක්කේ නේද? ඒ නිසා මේ ටික පෙන්නලා මහණෙනි තස්මාතිය වික්කවේ වික්කු අභින්නාං සකං චිත්තං පච්චවේකිත මහණේ නිසා නිතරම තමන්ගේ හිත මෙනෙහි කරලා බලන්න. මොකද්ද? මෙහෙම පෙනෙන බව නිර්මාණය වෙලා. ඉතින් මේ සත්‍ය පුද්ගලෙක් පෙනෙනවා. එයා දන්නවා මොකද්ද? චක්කුම් පටිච්ච රූපේච උපදී චක්කුඤ්ඤාන් තින්න සංගති පස්සෝ. පස්සපච්චය වේදනා ස්කන්ධ ටික පෙන්නවා. වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන කියන ටිකෙන් කිව්වේ මොකද්ද? ඔය වස්තු ආරම්භය කැමැත්ත අත්වාද උපාදානය සත්‍ය පුද්ගල කියලා පෙනෙනකම තම තුළ යෙදිලා. දැන් ওই කෙලස් ටික යෙදුණු ගමන් වෙන්නේ මොකද්ද? භවය කියන්නේ මේ පැත්තට ඉන්න පුද්ගලයෙක් වගේ. ටීවී එක ඇතුලේ කෙනෙක් පේනවා වගේ දැන් පුද්ගලෙක් වගේ පේනවා. ඔබ දැනගෙන හිටියේ නැත්නම් පටිච්චසමුප්පාදේ නැත්නම් දුක උපදින ආකාරය ස්කන්ධ ටිකට කෙලස් ටික යෙදීම මෙහෙම පෙනෙන බව නිර්මාණය වෙලා නේද කියලා ඔබ ජීවිතය කරගන්න මේ දෘෂ්ටිය. ඊට පස්සේ අනේ මේ ඉන්න කෙනාට මම ඉතින් හරිය ආදරේ. ඉන්න කෙනාට හරිය ආසයි. එතකොට අපි ඉන්න කෙනෙකුට කැමැත්තෙන් අකමැත්තෙන් බැඳෙනවා කියලා කියන්නේ අවිද්‍යාව ප්‍රත්‍යයෙන් උපන්න සංස්කාරය කියන එක පේනවද? ඒ තව කාට හරි බැඳුනහම කැමති වුනහම ඒක කර්ම වෙනවා ඒත් ප්‍රතිසන්දි කියන්නේ. අවිද්‍යාව ඇතුළට ගියහම මේක ලෝකයේ ඇත්ත වෙනවා. එතකොට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ දෙන්නවා මහණේ නිසා සිත නිතරම සත්‍යක්ෂා කරන්න. සිත පිරිසිදු වීමෙන් තමයි සත්‍ය පිරිසිදු වෙන්නේ. සිත කෙලෙසීමෙන් සත්‍ය කෙලෙසිලා. ඒ කියන්නේ ඔබේ මගේ සිතේ ආගන්තුක උපක්ලේශයේ දීමෙන්මයි ජරා මරණ දුකට තේස්ත්‍රය හදලා තියෙන්නේ. ජරා මරණ දුකට වටපිටාව හදලා තියෙනවා.
ඔබත් මගේ සිත පිරිසිදු වුණොත් ඒ කියන්නේ මේ පෙනෙනකොට තණ්හා උපාදාන කියන කෙලෙස් යෙදුන් නැත්තම් ඔබට මට දුක් විඳින භවය නිර්මාණය වෙන්නේ නැහැ. ජරා මරණ දුක නිර්මාණය වෙන්නේ නැහැ. ඒ හින්දා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා ආපහු මහා රූපේ නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එහෙනම් රූපය අනිත්‍යයි නම් වෙනස් වෙනවා නම් ඒක මම ඒ රූපය මේ මමමයි කියලා ගන්න සුදුසුද? නෑ. එහෙනම් මමමයි කියලා ගන්න එපා. මොකද ඒකෙන් පෙනෙන රූපය මමම නම් රූපය අනිත්‍ය නෙවෙයි තියෙන්න ඕනේ. ඒ රූපය මම නම් මම කැමතිද ලෙඩ වෙන්න මහලු වෙන්න? නෑ. එහෙනම් ඒ රූපය මම කැමති නැත්තම් ලෙඩ වෙන්න මහලු වෙන්න. රූපයත් මම නම් අපි ලෙඩ වෙන්න මහලු වෙන්න දෙනවද? අපි කියමු ඔබ මහලු වෙන්න කැමතිද? නෑ. මැරෙන්න කැමතිද? නෑ. ඔබ සෙමතොටු කබ කඳුළු උපදිනුවට ගලනුවට කැමතිද? නෑ. ඔබ වල කැමති නැත්තම් ඔය කයත් ඔබේ නම්. කයත් ඔබේ නම්. ඇයි ඔය වෙන්න දෙන්නේ? එහෙනම් ඒකෙන් කියනවා ඔබේ නෙවෙයි කියලා නේ. ඔබ ඔබේ කියන අදහස දරුවට සිද්ධිය කියන මොකද්ද? ඔබේ නෙවෙයි කියන්නේ. එහෙනම් මහණෙනි ඒ තමයි සෝමස්මනේ සුවත්තාති මම හෝ මගේ හෝ මගේ ආත්මය කියලා දකින්න සුදුසුද? නැහැ. එහෙනම් දකින්න සුදුසු නැහැ අනාත්මයි. කන බොන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතු රූපයක් කියලා දකින්නේ අවිද්‍යාවත්යෙන් ඒ රූපය තමන් කියලා පෙනෙනකම නිර්මාණය වෙලා කියලා දකින්න. යතහ භූත ඥානයක් දකින්න ස්කන්ධයන්ගේ ඇත්ත ඇති පවතින එකට කියනවා යතහ භූත ඥානය කියලා. කෙලෙස් ටික යෙදිලා ඔබට මට පෙනෙන විදිහට කියනවා ලෝකී කියලා. ලෝකයේ සහ ලෝකීය තරතය. ටීවී එකේ තියෙන රූපෙට කියනවා වර්ණ සටහන කියලා. යථාර්ථය අනාත්මයි. අනිත්‍යයි අනාත්මයි. ඔබට මට පෙනෙන දෙයට කියනවා ලෝකේ කියලා. ඒ ටීවී එකේ තියෙන රූපය සත්ත්ව පුද්ගල නොවන දෙයක් වුණා නම් අපිට බලන්න පිටර නැති වෙයි. පිටර බලන්න පුළුවන්. ඒක ඇතුලේ සත්ත්ව පුද්ගල භාවය ඇතුළු කරන්න පුළුවන්කම තියෙන හින්දා ඒක ඇතුලේ නෑ. ඒ රූපේ සත්ත්ව පුද්ගල භාවයකින් බලන්න පුළුවන් කෙලෙස් අපි ගාව හිඳලා නැති හින්දා චිත්‍රපටි බැලුවේ හැකියි අපිට. බැරි වෙලා ඒ රූපේ ඇත්ත පෙනෙනවා නම් සත්ත්ව පුද්ගල භාවයට බලන කෙලෙස් අපි ගාව නැති වුණොත් චිත්‍රපටි කියලා යමක් ලෝකයේ අපිට තියෙයි. රහතන් වහන්සේලාට ඔබ විසුක දර්ශන වෙන්නේ නිසා. අපිට හරිය ලස්සන චිත්‍ර කතාවක් වුණාට කෙලෙස් එකට රහතන් වහන්සේලාට ඒක විසුක දර්ශනය. විහිළු දැකීම බොරුව. ඒ වගේ මේ ජීවිත වෙන ලෝකේ ඔබට මට ඇත්තටම ඇත්ත චිත්‍ර කතාවක් වුණාට ඇත්තටම ඇත්ත ලෝකයක් වුණාට මේ පෙනෙන දේ සත්‍ය පුද්ගල භාවයට පෙන්වන හරිය වටිනවා කියලා පෙන්වන කෙලෙසි යම් දවසක ගෙවුණා. අපි මේ ලෝකේ නිදහස් වෙනවා. නමුත් අපි මේ කෙලෙසි අපි මේ අවිද්‍යාව කොච්චර ගැඹුරු අඩියකද ඉන්නේ කියන්නේ අවිද්‍යාව කොච්චර අවිද්‍යාව ආශ්‍රයයක් වෙලාද කියලා කියන්නේ අපිටයි මේ ලෝකේ විපාක ටිකට කෙලෙස් ටිකක් යෙදිලා මේ ලෝකේ නිර්මාණය වෙලා තියෙන්නේ කියලා පෙන්නවා. අතහරින්න තකමැති නෑ. ගෙදර තියෙනවා රංගදී මුතුමැණික් තියෙනවා මේව කොහොම කියන එකමයි හිතෙන්නේ. ඕවා වටිනාකම් Tamanට පෙන්නලා තියෙන්නේ. නමුත් ඔතන තියෙන දෝෂේ මේකයි. ඔය ලෝකයේ ඇත්ත වෙලා තියෙන්නේ අවිද්‍යාවගේ වැස්මෙන්. ඔතන ඉන්න තාක් ඔය රන් රිදී මුතුමැණික් තියාගන්න පුළුවන් නම් හැමදාම ඒත් කමන්නේ. නමුත් ඔය වස්තු අවිද්‍යාව ඇතුළට ගිහලා ලෝකයක් නිර්මාණය කරගත්තාම ඔය වස්තු කෙරෙහි තියෙන තණ්හාව හෙට දවසේ තව ප්‍රතිසන්දියක් ගෙනත් දෙනවා. ඊගොල්ලෝ කල්ප ගානක් පැහැන අවිච්ඡේ වෙන්න පුළුවන්.
ඒ ලෝභකමේ ආස්වාදයේ ඕගලන්ට ඇති. gedara රන් ප්‍රදී මුතු මැණික් කියලා ඔකේ ආස්වාදයක් නැතුව නෙවෙයි තියෙනවා. හැබැයි හොඳට මතක තබා ගන්න ඔකේ ආදීනවයක් තියෙනවා. ඔය ආස්වාදයේ ඕගලන්ට ටිකයි ලැබෙන්නේ. ඔන්න මනුස්ස ලෝකෙන් ගත්තොත් දවස් 36000 බක්තිල් 72000 කනකම් අවුරුදු 100ක් tie ආදීන කල්ප කෝටි ප්‍රකෝටි අසංඛ්‍යිය ගණන් සතර ගෙවෙන්නේ නැතිකම. කල්ප කෝටි ප්‍රකෝටි ගණනක සතර දුක් විඳිනවද අවුරුදු 50ක ආස්වාදයකින් මේ ශාසනය හම්බ වෙච්ච වෙලාවේ මේ ආස්වාදයේ තුල තියෙන ආදීනය දැකලා නිස්සරණට කැමති වෙනවද කියන එක ඔගොල්ලෝ සිහිය තබා ගන්න. ඒ කියන්නේ මට කියන්නේ ශ්‍රමණ බ්‍රාහ්මණයන් කියන තියෙන යුතුයකම් ටික තමයි මොකද්ද? දුක කියලා දුන්නා. මේ ලෝකයේ ඇතුලේ ජාති ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස උපායාස කියන සියලු දුක් ඔබට විඳින්න වෙනවා. ඔය ලෝකයේ නිර්මාණය කළේ තණ්හා උපාදාන කියන ඔබේ මනසේ තියෙන gati ටිකක්. ඒ තණ්හා උපාදාන කියන ඔය කෙලෙස් අයින් වුණොත් ඔබට මේ ජරා මරණ දුක නිදහස් වෙන්න පුළුවන්. ඒකට උප්පත්ති වශයෙන් පැමිණි ස්කන්ධ ටික පිළිසින දකින්ද සීලයක පිළිලා සමතකමතාවකින් හිත වඩේ ඇත්ත දකින්න කියලා ඒ ටිකත් පැහැදිලි කරලා දුන්න හැකි. නමුත් ඒක තේරුණා අපි ලෝකේ ස්වභාවය තමයි මොකද? තණ්හාවට තණ්හායි. රූප තණ්හා ලෝකේ පිය රූපං සාත රූපං එත්තේස තණ්හා උපජ්ජමාන උපජ්ජති. ඒ කියන්නේ මේවා හොඳ නැහැ තණ්හාව හොඳ නැහැ කියලා දන්න තණ්හාව අතරින්ද තණ්හායි. හා නැද්ද කියලා බලන්න. එතකොට මේක තේරුණාට හිත නැමින්නේ භව නිරෝධයට. අර වස්තු පැත්තටම යැලෙන්නේ. නමුත් ඔය අතර නුවණක් තියෙන කෙනෙක් දෙකටම යනවා. කාලා. ඒ කියන්නේ තමන්ගේම කෙලෙස්යකට නිර්මාණය කළ ලෝකයක් නම් මේ ලෝකේ. මේක තියෙන්නේ සබ්බේ සංඛාරානිච්ච මේ නිර්මාණික සියල්ලම අනිත්‍යයි. ඇයි මේ විඥානේ නිරුද්ධ වෙනකොට මේ අවුරුදු 50 හැම දෙයක්ම අනිත්‍ය වෙනවා. සබ්බේ සංඛාර දුක්ඛ මේ සියල්ලම දුක් වෙන දවසක් එනවා. කියලා දන්නවා. එතකොට එයා දන්නවා කිසි වෙලාවක මේක ස්ථිර කරගන්න බෑ. කවදා හරි දවසක නැති වෙන්න පුළුවන් වස්තුවක් කෙරෙහි ප්‍රමාද වෙනවට වඩා අප්‍රමාදීව සංසාර දුක හතරේ අවිද්‍යාව ගෙවා ගන්න ඕනේ කියන තැනකින් එයා වීර්යවන්ත වෙනවා. ඉතින් මට මේ ටික ගොඩක් තුමුතුන්ට මතක් කරන්න ඕනේ. ඇත්තටම අපිට ගොඩාක් කල් සසර අපි දුක් විඳාය ඒ දුකින් ඈතර වෙන්න මේ සද්ධර්මයේ අවබෝධය තියෙන්නේ. මේ සද්ධර්මයේ අවබෝධයට අපි ගත්තාම අපි දන්නවා මේ ශාසනය ගොඩාක් බණ භාවනා කරන ප්‍රතිපත්ති වශයෙන් උත්සාහවත් වෙන ගිහි අය පැවිදි උත්තරී වෙනවා. නමුත් ජීවිතයක ප්‍රතිඵල දකින්න ආඩුයි. ඒ හින්දා පහු කාලේ වීර්ය කළා ඒ වීර්ය හීන වෙලා සමහරු වීර්ය අතහැරලාම සාමාන්‍ය මට්ටමටපත් වෙනවා. ඉතින් මාර්ගඵල ලබන එක ඇත්තටම නැති වෙලා ඒ වෙනුවට බොහෝ සෙයින් මනෝමය මට්ටමේ මාර්ගඵල දෙන්න මාර්ගඵල කියාගන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒ අතර මේ මාර්ගඵල නැති වෙන්න හේතුව මේ වචන වැරද්ද මේ වචන වෙනස් වෙච්ච නිසා කියලා සමාව ගත්තා. නමුත් මම මෙතෙන්දී ඇත්තට මතක් කරන වෙනමුකුත් නිසා නෙමෙයි. කෙල දහමේ කිසිම වැරද්දක් හින්දා නෙමෙයි පෙළේ තියෙන අර්ථය පොඩ්ඩක් අපි වර්තවලා අරගෙන ඉන්නවා. විශේෂයෙන්ම පටිච්ච සමුප්පාදයට දීලා තියෙන ගත්ත අර්ථය වැරද්ද නිසා කියලා. ඒ කියන්නේ අපි හැමෝම හිතාගෙන හිටියේ මෙච්චර කාලයක් විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා කියන ටික
පෙර කර්මයට විපාක කියලා අපි කවුරුත් දන්නවා. ඊට පස්සේ තණ්හා උපාදාන කියන්නේ වර්තමාන කෙලෙස් ටික ඊට පස්සේ ජාති ජරා මරණ කියන්නේ ආපහු මත්තේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙන එක කියලානේ අපි උත්තර අරගෙන තිබුණේ. එතකොට අද ජරා මරණ දුක ඇති වෙන දර්ශනයක් අපිට නැහැ. අපි නිකමට කිව්වොත් එතන තියෙන දේ බලන්න. අද මේ ජීවිතේ ලෙඩවීම මහලු බව මරණය කියන නොයේ දුකින් පීඩා විඳලා දෙමව්පිය සහෝදර ඥාති හිතයිසින් මල දුකෙන් පීඩා විඳලා ඒ දුකක් හින්දා නේද ඔගොල්ලෝ තුන්රුවන් සරණට එන්නේ දුක නැති කරන්න. මේ ජීවිතයේ දුක හින්දා නෙමෙයිද ඔගොල්ලෝ ඇත්තට මේ ජීවිතේ ජරා මරණ ශෝක පරිදේ දුක් දුන්නත් යුක්ත නිසා දුක නැති කරන්න කියලා එනකොට මේ ජීවිතයේ දුක නැති කරන්නේ නැතුව මරණයෙන් පස්සේ දුක නැති කරන හේතුව පනවනවා නම් ඒක පිළිගන්න පුළුවන්ද? බෑ. මේක සහිතුද නැද්ද කියලා බලන්න. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ පින්වත්තුනි මෙන්න මේ සිද්ධිය. පෙර කර්මයට මේ වගේ විපාක ස්කන්ධ ටිකක් හම්බ වුණා. විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන අද කෙලෙස් ටිකක් යෙදිලා අද ඔබගේ මගේ දුක නිර්මාණය වෙච්ච හැටි. ඊට පස්සේ පෙර අවිද්‍යා කර්මයට හටගත්ත විපාක ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැතිකොලොත් අද දුක නිරුද්ධ කරන්න පුළුවන් බව. මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩලා තණ්හා උපාදාන කියන කෙලෙස් නැතිකල ජාති ජරා මරණයන්ගේ නිදහස් වෙලා අජරාමර නිවන සාක්ෂාත් කරන්න පුළුවන් බව. සාක්ෂාත් කළා පුරාණ කර්මයෙන් හටගත් ස්කන්ධ ටිකේ ජීවත් වෙන්න පුළුවන්. කියන දර්ශනය වෙන්නේ. එතකොට මෙතනදී පුරාණ කර්මයෙන් හටගත් විපාක ස්කන්ධ ටිකට කෙලෙස් ටික එකතු කරලා මේ ලෝකේ හදා ගන්නවා කියන එක නොදන්න එකටයි අපි කියමුකෝ මේ අපේ ජීවිතය අද දුක නේද? දුක්ඛ අඥාන. ඒ දුක දන්නේ නැත්තම් දුක්ඛ සමුදය අඥාන. මේ කෙලෙස් ටිකකින් අපි මේ බව හදාගෙන නේද තියන්නේ කියලා දුක්ඛ සමුදය දන්නේ නැත්නම් දුක්ඛ සමුදය අඥාන වෙනවා. දුක්ඛ නිරෝධය අඥාන. මේ තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති කළා මේ දුකෙන් ඉවත් වෙන්න පුළුවන් කියලා දුක්ඛ නිරෝධය අඥාන වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඊට මගයි කියලා මාර්ගය අඥාන වුණොත් නෙමෙයිද ඊගව ජීවිතයකට යන කර්ම රැස් වෙන්නේ අපිට. අවිද්‍යාව පත්‍ය සංඛාරා නෙමෙයිද කියන බලන්න ඊගව ජීවිතේට කර්ම. එතකොට මේ අවිද්‍යාව තිබුණොත් අපිට සත්‍ය පුත්කලේ හම්බ වෙනවා. කර්ම රැස් කළ ප්‍රතිසන්දි වශයෙන් යනවා අපි. මතු ප්‍රතිසන්දියට යන්න හේතු වෙන්නේ මේ තණ්හා උපාදාන කියන ටික දුක නෙමෙයි. අවිද්‍යාව හොඳට මතක තබා ගන්න. පටිච්චසමුප්පාදයේ හරියට විපරීත නැතුව සාධාරණ විනිශ්චය කළොත් මොකද පෙර අවිද්‍යා කර්ම කියන හින්දා නේද අද ස්කන්ධ ටික හැදුනේ. ස්කන්ධ කියන ටිකට අද කෙලෙස් ටික එකතු කරලා දුක හැදුනා නම් දැන් අපිට ඊගව ප්‍රතිසන්දියට යන්න වෙන්නේ ආයත් අවිද්‍යා සංකාරකින් නේද? එහෙනම් ඒ කියන්නේ මේ දුක හදාගත්තේ මේ කෙලෙස් ටික නිසා. මේ කෙලෙස් ටික නැතිකොලොත් දුක නැති වෙනවා. ඒ නිසා මේ ප්‍රතිපදාව වඩන්න ඕනේ කියලා දර්ශනයක් නිර්මාණය නොවුණු අවිද්‍යාවෙන් පුද්ගල භාවයත් කරගෙන කර්මස් කරගෙන අපි ප්‍රතිසන්දියට යන්නේ. ඒ වගේ මතක ගන්න. එතකොට 100%ක්ම පරිසම්පාද සිද්ධියට සාධාරණයක් කළා තියේ චතුරාර්ය සත්‍ය අවබෝධය හරහා නේද? නැත්තම් ඇත්තටම මෙන්න මේ පටිච්චසමුප්පාද පෙළ දහම සුත්තකට වැරදි නැහැ. ත්‍රිපිටකය කියලා කියන්නේ ජීවමාන බුදුහාමුදුරුවෝ කියලා අදත් මතක් කරනවා. නමුත් මේ පෙළට ගත්ත අර්ථය වැරද්දක් තියෙයි අපි කවුරු හරි කවදා හරි අර්ථයේ පුඩි වැරදීමක් වෙලා තියෙන්නේ. නමුත් නුවණක් තියෙන ඕගොල්ලෝ බලන්න මම
එකයි අර උපමා පෙන්නන්නේ සත්පුද්ගල භාවයේ ඉපදීම කියලා කියන්නේ ස්කන්ධ ටිකේ පහළ වෙච්ච දවසට නෙමෙයි. ස්කන්ධ ටිකට කෙලෙස් එකතු වෙච්ච දවස. ස්කන්ධ ටික තිබිලා තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නොයදුනා නම් ඒ සත්පුද්ගල භාවයෙන් දුක් විඳ හම්බ වෙන්නේ. ස්කන්ධ ටික තිබිලා කෙලෙස් නොයදුනොත් සත්පුද්ගල භාවයේ දුක් විඳ හම්බ වෙන්නේ. ඒකට කෙලෙස් ටික විතරක් තිබිලා ස්කන්ධ නොලබුණු ඒ සම්බෙන්නේ එහෙම යෙදෙන්නේ නැහැ. ස්කන්ධ ටිකයි කෙලෙස් ටිකයි දෙක එකතු වෙච්ච තැන පුද්ගල භාවය නිර්මාණය වෙනවා. ටීවී එකේ තියෙන රූපය පුද්ගලයේ කියලා පෙන්වන කෙලෙසි අපි ගාව නැති වුණොත් ඒ රූපෙන් සත්‍ය පුද්ගලෙක් වුණා කියලා දුක් විඳ හැකිද? සත්‍ය පුද්ගලෙක් කියලා බලන් පෙන්වන කෙලෙසි අපි ගාව තියෙනවා. නමුත් රූපය ඉදිරියට දාගෙන නැත්නම් හම්බ වෙයිද? නැහැ. කෙලෙසි තිබුණාට ස්කන්ධයක් අහසුනේ නැත්තම් ඒත් හරියන්නේ නැහැ. ස්කන්ධයක් තිබුණොත් කෙලෙසි උපන් නැත්තම් ඒ පුද්ගල භාවයේ නිර්වාණය වෙන්නේ නැහැ. ඇස් ඉදිරියට රූපෙකුත් ආව ඒ රූපේ දකිනකොට පුද්ගලයෙක් කියලා පෙනෙන කෙලෙසිකුත් යෙදුනහම මේ භවපච්චය ජාති උප්පත්ති භවයයි කර්ම භවයයි කියන දෙක එකට එකතු වුණාම මොකද වෙන්නේ? ස්කන්ධ ටික කියලා කියන්නේ උප්පත්ති භවය, තණ්හා උපාදාන කියලා කියන්නේ කර්ම භවය. මේ කෙලෙසිය ස්කන්ධ ටිකයි දෙක එකට එකතු වුණාම නිර්මාණය වෙනවා මොකද්ද? ටීවී එක ඇතුලේ පුද්ගලයා. දැන් මේ සත්‍ය ඒ පුද්ගලයා හින්දා ජරා මරණ දුක් විඳින්න පුළුවන් දෙයිද? පුළුවන්. ඒ වගේ මේ පඨවි තේජෝ වායු කියන සතර මහා ධාතු රූපය තිබිලා ඒ රූපේ සත්‍ය පුද්ගලයේ කියන උපාදාන ගතිය නොතිබුණා නම් ඒ සත්‍ය පුද්ගල භාවයේ දුක් විඳින්න බෑ. සත්‍ය පුද්ගල භාවයට පෙන්වන උපාදාන ගතිය හිඳිලා නැහැ. නමුත් රූපයක් ආවේ නැත්තම් ඒ හම්බ වෙන්නේ මේ උපාදානෙට හිත ස්කන්ධයකට හම්බ වුණා. ඒ උපාදාන ස්කන්ධයට උපාදානය තේදුණා. පංච උපාදාන ස්කන්ධ දුක්ඛ. උපාදානයේ යෙදුණු මේ ස්කන්ධය දුක කියලා දෙනවා. දැන් මගේ රූපේ සත්‍යයක් කියලා දකින්න කමට කියනවා අත්වාද උපාදානය. ඒ උපාදානයේට අපිට වෙන්න තියෙන මේ රූපය කියන මොකද්ද? උපාදාන ස්කන්ධය. පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතුන් හැදුණු රූපයට නම් මම සත්වයා කියන අදහසින් බලන්නේ. සත්වයා කියලා ගන්න. සත්වයක් හැටියට බලන ක්‍රමට කිව්වා මොකද්ද? උපාදානය කියලා. ඒ උපාදානයට හසු වෙච්ච වස්තුව මොකද්ද? උපාදාන ස්කන්ධය. උපාදාන ස්කන්ධය කියලා කියන්නේ කන බොන ආහාරයෙන් හැදුණු පඨවි ආපෝ තේජෝ වායු කියන සතර මහා ධාතු රූපේ. රූපේ සත්‍යය නෙමෙයි. රූපේ සත්‍යය කියලා උපාදාන වශයෙන් ගන්න හිතයි. නමුත් අපි දන්නේ නැත්තම් මගේ උපාදානයට හසු වෙන මේ රූපේ කියලා අපි හිතන්නේ මේ රූපේ සත්‍යය කියලා. උපාදාන ස්කන්ධ දුක්ඛ. ඔබත් මගේ උපාදානයට හසු වෙච්ච රූපේ ස්කන්ධ ටික දුක. හැම ස්කන්ධයක්ම දුකයි කියලා බුදුරජාණන් දෙපෙන්නේ නැහැ. ඔබත් මගේ උපාදානයට හසු නොවුණු ස්කන්ධ රූප කොච්චර මේ ලෝකයේ ඇද්ද? ඒවෙන් දුක එනවද? නැහැ. උපාදාන ස්කන්ධ දුක්ඛ කියලා කියන්නේ මොකක්ද? ඔබත් මගේ උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික දුක. ඒ කියන්නේ මට පෙනෙනවනේ මේ රූප සත්‍යය කියලා. දැන් තණ්හාව ඇතත් නැතත් මොනවද දෙයක් අනේ මේ සත්‍යයන්ට මේ මොනවානේ කියලා දුක හිතෙන්නේ. එනවා. මගේ උපාදානයට හසු වෙන ස්කන්ධ ටික දුක. එතකොට ඒ ස්කන්ධයන්ගේ ඒ ඉපදීම කියන එක කෙලෙස් ටික විතරක් තිබුණොත් දුක් විඳින්න හම්බ වෙන්නේ නැහැ ස්කන්ධ නැතුව. ස්කන්ධ ටික තිබුණොත් දුක් විඳින්න හම්බ වෙන්නේ නැහැ කෙලෙස් නැතුව. ඉතින් උප්පත්ති වශයෙන් ස්කන්ධ ටික විතරයි ලැබුණේ. ආගන්තුකෝයි කෙලෙස් ටික ආවේ. ප්‍රබස්සර මිදම් වික්‍රේ චිත්තං පංචකෝ ආගන්තුකේ උපකේසේ උපකලෙට්ට. උප්පත්ති වශයෙන් ලැබුණු ස්කන්ධ ටිකට ආගන්තුකෝ ලැබුණු කෙලෙස් ටික උදව් කරගෙන උපස්ම චරම දුක් විඳිනවා.
මේ ස්කන්ධය කියලා දෙක එකට එකතු කරලා ලෝකේ නිර්මාණය කරගෙන දුක් විඳිනවා කියලා ඔබත් මම දන්නේ නැත්නම් අපිට වෙනවා මොකද්ද මේ ලෝකෙම ඇත්තයි කියලා. එතකොට තියෙන ලෝකෙක අපි ජීවත් වෙන්න උත්සාහවත් වෙනවා මේක ලෝක නිරෝධයකට කවදාවත් කටයුතු කරන්නේ මේ බුද්ධ ශාසනය මේ දර්ශනය හැම ආගමකටම දර්ශනයකට වඩා වෙනස් උතන හැම ආගමකම දර්ශනයකම කියන්නේ තියෙන ලෝකික ශික්ෂණය ලෝකයේ තියෙනවා නරක දේ කරන්න කොහොමද ඉන්නේ යහපත කරන්න අයහපත කරන්න එපා නමුත් මේ ශාසනය වගේ ලෝක නිර්මාණයම මහණෙනි ලෝකයේ ඇතිවීමත් නැතිවීමත් නැති කරන මඟ බඹයක් පොන ශරීරයෙන් පනවන්නේ. තමන් තුළින් දෙකලා තියෙන ඔබට පේනවා සත්‍ය පුද්ගල විවර යාන වාහන ඉදකඩම් කියලා ඔබට ලෝකයක් පේනවා. ඔබට එහෙම පේන්නේ මොකක් නිසාද? එහෙම පේන්නේ කෙලෙස් ඔබට ලේදිලා හින්දා. ඒ කෙලෙස් ගැලවුණොත් ජීතුනොත් ඔබට ඔය පේන ලෝකෙ ඔබ නිදහස් වෙනවා. ඒකින්ද මේ ප්‍රතිපදාව වඩන්න කියන එක. නමුත් ඒ ටික දන්නේ නැති වෙච්ච කෙනාට ලෝකයේ කියන එක සෑමදාම සදාතන ක්‍රම එකක්. අපි බෞද්ධ දර්ශනයේ උණුසුමක් ලබලා නැති වෙනවා. අපි අන්‍යාගමික වගේම අපි තියෙන ලෝකික සංවර වෙන අය නම් අපි ලෝක නිරෝධය පිළිබඳ දර්ශනයක් ඉගෙන ගත්තේ නැත්නම් අපි ඔක්කොම අවිද්‍යාව ඇතුලේ බොරුවට කෑ ගහන අය අපි අවිද්‍යාව නැමැති ලෝකයේ ඇතුලේ ඉඳගෙන සෝවාන් කියයි සකදාගාම කියයි අනාගාම කියයි රහත් කියයි නමුත් ඒ අපි හොඳට හිතගෙන ලෝකයේ ඇතුලේ අවිද්‍යාව ඇතුලේ ලෝකයේ ඇති වෙන හා නැති වෙන හැටි දකින්න කවම දිට්ඨි සම්පන්නයි කියලා දකින්න වෙන මොකුත් නෙමෙයි සංයුත්ත නිකායේ දෙවනි කාණ්ඩේ අභිසමය සංයුත්තේ ලෝක සූත්‍රය කියලා එකක් තියෙනවා. අනික බලන්න. මහණේ නුඹලට ලෝකය ලෝක සමුදය ලෝක නිරෝධය දේශනා කරන්නේ. ඒ අහන්න කියලා. පැහැදිලිව පෙන්නනවා. ලෝකයේ ඇති වෙන හැටි. ඒ කියන්නේ මම නිකන් කිතියෙන් මතක් කරු චක්කුම් පරිච්ඡ රූපේච උපජේ චක්කු ඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා තණ්හා පච්චය උපාදාන උපාදාන පච්චය භව භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ කියලා ඒව මේකත් කේවලස දුක්ඛ සංග සමුදය හොති අයං උච්චති ලෝක සමුදය මේ දුක පෙන්නන මහණෙනි ලෝකයේ ඇතිවීම කියලා කියනවා අනිතතර කියනවා චක්කුම් පරිච්ඡ රූපේච උපජේ චක්කු ඥාන තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා වේදනා පච්චය තණ්හා ඊව තස්සා ඒව තණ්හාය අතුරුස විරාගෝ විරාග නිරෝධා උපාදාන නිරෝධ උපාදාන නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ ජරා මරණ සෝපන දුක්ඛ දෝමන සුපායස නිරෝධති අයං මුචති ලෝක නිරෝධ ලෝකීය හා ඇතිවීම හා නැතිවීම කිසි කලක ආයතන කියන තැනින් පනවල තිබුණේ නැහැ ආයතන ටිකට කෙලෙස් එකතු වෙච්ච නිසා ලෝකයේ ඇති වෙන හැටි ආයතන ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති වෙනකොට ලෝක නිරෝධ වෙන හැටි පේනවා ආයතන ටික තියෙන තැනම ලෝකෙ පැනෙවුවා නම් රහතන් වහන්සේ නමකට ලෝකෝත්තර ජීවත් වෙන්න බෑ. ඇයි රහත් වෙලා ආයතන පරිහරණය කරන සිද්ධාන්තයම ලෝකේන ලෝකේ කියන්නේ දුක, ජරා මරණ. අජරාමර නිවන ජීවත් වෙච්ච සාක්ෂාත් කරන්න පුළුවන් වෙයි. බෑ වෙනවා. නමුත් කෙලෙස්යක් නිසා ජරා මරණ දුක උපද ගන්න නිසා කෙලෙස් නැති කළ අජරාමර වෙන්න පුළුවන් දර්ශනයක් තමයි. ඉතින් මට පුළුවන් විදිහට මම මේ ධර්මයට බොහෝ සාධාරණයක් කරන්න උත්සාහවත් වුණා. මට තේරෙනවා මේ මුළු ශාසනයම අවුරුදු ගානක කවුරු මොන විදිහට කතා කරලා මෙතන මේ පටිච්චසමුප්පාද සිද්ධිය වැරදිච්ච දෝෂය නිවැරදි කරගන්න බැරුව අපි හැම කෙනෙක්ම ඉන්නේ කියලා. නමුත් මේ සිද්ධාන්තයේ සාධාරණ අසාධාරණද කියලා ඔයගොල්ලෝ බලන්න. ඔයගොල්ලන්ට විමසන ධෛර්යය තියෙනවා. විමසිත ගහිත ප්‍රතිසි වෙලාවක මේ ආමුදුරගොල්ලන්ට නම් වර්ධෙන්න බෑ. හරියට හරි කියලා දුස්තානුගතයට යන්න එපා. මේ ආමුදුර කියන එක ඇත්තටම වෙනවද නැද්ද? Taman තුලට යොදලා බලන්න.
කියලා දහමකට බහලා බලන්ද තමුන්ට යොදලා බලන්ද වෙන්නේ නැහැ කියනවා නම් එකට සහේතුකව කරුණු ඉදිරිපත් කරන්න වෙනවා. නමුත් වෙනවා මේක ඇත්තටම පටිච්චසමුප්පාදයට ගැලපෙනවා. චතුරාර්ය සත්‍යයට ගැලපෙනවා. රාග දේශ මොහ විනයට ගැලපෙනවා. වෙන වෙනම නෙමෙයි. අර මහ ප්‍රදේශයන්ගේ බහලා බලන්න කිව්වනේ. පටිච්චසමුප්පාද ධර්මයට බහන්න චතුරාර්ය සත්‍යයට ගලපන්න රාග දේශ මොහයන්ට ඉක්මනද කියලා බලන්න. ওই ධර්මතා තුන මේ පෙනෙන එක දර්ශනයක එක සිද්ධියක් තුළ ওই ධර්මතා තුනක වෙනවා නේද? ආයේ මේ ගත්ත වචනේ තම මනෝමයෙන් මේක චතුරාර්ය සත්‍යයට ගැලපෙනවා ඇති. හරි. මේක පටිච්චසමුප්පාදයේ මෙතෙන්ට හරි නෙමෙයි. මේ පෙන්නපු මුළු දර්ශනයෙම චතුරාර්ය සත්‍යයට පටිච්චසමුප්පාද රාග දේශ මොහොත සැපදෙනවා නම් ඇත්ත. චතුරාර්ය සත්‍ය පෙන්වන්නද කියලා පටිච්චසමුප්පාදෙ පෙන්නේ පටිච්චසමුප්පාදෙ පෙන්වන්නද කියලා චතුරාර්ය සත්‍ය පෙන්නේ. මේ දෙක පෙන්නේ මම රාග දේශ මොහ ඉතුරු වෙන. ඒ කියන්නේ තමන් තුළ නිර්මාණය වෙන දර්ශනයක් පෙන්වනකොට ප්‍රතිපක්ෂයමක් හම්බ වෙන්නේ නැහැ. ප්‍රතිපක්ෂයමක් හම්බ වෙනකොට ඇලෙන්න ගැටෙන්න තමන්ට යමක් ඉතුරු වෙලා නැහැ. අපිට වෙන්නේ ඇලෙන්න ගැටෙන්න හැමදාම හම්බ වෙන්නේ මොකක් නිසාද? තමන්ට ප්‍රතිපක්ෂයමක් හම්බ වෙන නිසා. තමන්ට ප්‍රතිපක්ෂයමක් හම්බ වෙන්න විදියක් නැති දර්ශනයක් පෙන්වුවාම සාධදේශ මොහිතුරු වෙන විදියක්. මේ සිද්ධිය උදාහරණයක් මේ මහ ප්‍රදේශයට බහලුන බලන්න පුළුවන්. බලලා පිළියර ගන්න. ඉතින් මම මතක් කරන්නේ ගොඩාක් බුද්ධිමත් වෙන්න බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ ඉන්නකම් දුක් විඳලා මරණයෙන් පස්සේ දුකෙන් මිදෙන්න මවටක් වෙනට නෙමෙයි. ඔබේ මගේ දුක්සහගත මේ ජීවිතය දුකෙන් මිදෙන මවට පෙන්වලා දෙන්නයි. ඉතින් මම මතක් කරනවා මේ දේශනාව ඔබට මේ ජීවිතයේදී මොතු නිවීම හදාගන්න ප්‍රීතිසුඛ වේවා. මේ තුලකින් හොඳට විමසන්න. මොකද ඇත්තටම ලොකු අර්ථ විවරණයක් මම කරන්නේ වර්තමාන බොහෝ සෙයින්ම තණ්හාපාදාන කියන ටික කෙලෙස් මතු ජරා මරණයි කියලා පෙන්වන තැනක මම සහේතුක සාධාරණ දර්ශනයක් ඉදිරිපත් කරනවා. මට ඒක දෙවෙන් ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒක ලොකු අභියෝගයක්. මට කියන ලෝකෙම එක පැත්තක් වෙලා තව දර්ශනයක් කියද්දි මම මේ දර්ශනයක් පෙන්වනවා. මම පෞද්ගලික කෙලෙසයක් මතු කරගන්න දරන උත්සාහයක් නෙමෙයි. පිටකයේ සහේතුකව බැලුවම අපේ ලෝක නිරෝධය, ලෝක සමුදය, ලෝක නිරෝධය වගේ සූත්‍ර බැලුවම හොඳට පෙන්වනවා ස්කන්ධ ටික තියෙන තැනක ජරා මරණ පෙන්වලා නැහැ. තණ්හාව කියන එක ඇතිවීම නැතිවීම ජරා මරණ පෙන්වලා. ඊට ප්‍රතිසන්දිය පෙන්වලා නැහැ. තණ්හාව උපාදාන කියන එකෙන් ප්‍රතිසන්දිය පෙන්වලා තියෙන්නේ අවිද්‍යා සංඛාර කියලා. අවිද්‍යාව පෙන්වලා තියෙන්නේ දැන් මේ දුක්ඛ අඥාන දුක්ඛ සමුදය අඥාන කියලා තමයි. 100%ක්ම සාධාරණත්වය විවරණයක් වෙනවා. ඉතින් ඒක ඔගොල්ලෝ නුවණින් බැලුවොත් හිත දවසේ මේ බුද්ධ ශාසනයේ නැවත පුනරුජීවයක් ඇති වෙන්න මේ හෙළිවීම මේ සිද්ධාන්තයෙන් හේතු වෙයි කියන එකත් මතක් කරනවා.